එතකොට කියන්න ළමයි මේ අන්තිමට අපි නැවැත්තියේ මොන මේ ප්‍රශ්නේද? අපි එදා පළවෙනි පාඩම් දෙකට වගේ අදාළ කොටස් ටික ඉවර කරා. මට කියන්න ප්‍රශ්නාංක වලින් කීවෙනි එකද එතකොට අපිට කරන්න තියෙන්නේ? අපි එදා දෙපාරටනේ කරේ. උදේ ටිකක් කරා, හවස ටිකක් කරා, එහෙමනේ කරේ. 44. හරි ඒ කියන්නේ අපි ඉඳලා තියෙන්නේ තුන්වෙනි පාඩමේ රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය. දැන් එතකොට ඕකේ රජය හා ව්‍යාපාර අතර සම්බන්ධයේ පාඩමේ තියෙනවනේ ප්‍රධාන වශයෙන් දෙපැත්ත. එකක් තමයි කෙලින්ම රජය ව්‍යාපාරය අතර තියෙන සම්බන්ධයේ පැත්ත. ආර්ථික අරමුණු. එතකොට ආර්ථික ප්‍රතිපත්ති ඊළඟට ෆිස්කල් ප්‍රතිපත්ති, මූල්‍ය ප්‍රතිපත්ති මේ දෙක ගැන විස්තර ඒවා අපි කතා කරන්නේ. ඊළඟට ඕකේ තවත් පැත්තක් නෙමෙයි පාරිභෝගික ආරක්ෂණය ගැන කතා කරන පැත්ත. මොකද රජයයි ව්‍යාපාරයයි අතර සම්බන්ධතාවය. ව්‍යාපාරයයි අතර සම්බන්ධතාවය හැදෙන එක තරක් තමයි මේ පාරිභෝගිකයව ආරක්ෂා කිරීම කියන සිද්ධිය. මොකද එතකොට පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් පාරිභෝගිකයාට දෙන්න බෑ. ඒක රජය තමයි නීති රීති අනුමත කරලා කරන්නේ. ඒක තමයි මේකත් රජය හා ව්‍යාපාර අතර සම්බන්ධයට දාලා තියෙන්නේ. නෑ නෑ අපි පාඩම වෙලා කරන්නේ මට මේ ඉස්සාව කියලා හිතාගෙන ඉන්නවා. දැන් නම් හොඳයි ටික. ඒකයි වාඩි වෙලා කරන්නේ. හරි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු. දැන් මෙහෙමනේ දැන් අපි මේ ඩිවිෂන් දෙක ඉවර කරලා නිකන් මේ නැවත මතක් කර ගැනීමත් මේ කරන්නේ. එතකොට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන අහනවා නම් අහන්න පුළුවන් කාරණා තුනක්. එකක් තමයි අරමුණු. අනිත් එක තමයි යාගේ කාර්යයන්. අනික තමයි ඒක ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය. එච්චරයි ඔය මාතෘකාව තුන බලාගත්තා නම් හරි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන අහනවා නම් කරුණු තුනයි. මොකක්ද අහන්න පුළුවන් කරුණු තුන? ආයේ සවුන්ඩ් අවුල් කියන්නේ මේ කටහඬේ අවුලද? ෆෑන් එක නම් දාලා හින්දාද? දැන් හරිද? දැන් හරිනේ? හා? දැන් ටිකක් හරිනේ? ඒක නැද්ද? හරි. එතකොට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන මම කිව්වේ අහන්න පුළුවන් ප්‍රධාන කරුණු තියෙන්නේ තුනයි. එකක් තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු හතරක් තියෙනවා. ඒක ටිකක් දිගයි. ඒ අරමුණු හතර අහන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කාර්යයන් අහන්න පුළුවන්. ඊළඟට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාර වලට බලපාන ආකාරය කියලා අහන්න පුළුවන්. ඒ තුන තමයි ඔබේ දීලා තියෙන්නේ. දැන් අරමුණු හතර ටිකක් දිගයිනේ. ඔබ දැන් පාඩම් මේ තියරි එක කරද්දි රිවිෂන් එකේ කරද්දි දෙපාරක් විතර ලියලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ කීපාරක් හරි ඔක බලලා ඇතිනේ. එතකොට කියන්නකෝ බලන්න අධිකාරියේ අරමුණු හතර කොහොමද දෙන්න ඕනි? ලියන්න. පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් හා පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් සහ පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් සහ සේවා සැපයීමෙන්. දැන් මේ පාර ලියලා හරි ඕක උතනින් එහාට මතක තියාගන්න දිගටම. පුළුවන් ළමයි පල්ලෙහාට ලියාගෙන යන්න. පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩ අලෙවියෙන් හා සේවා සැපයීමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම. ඔවුන්ව ආරක්ෂා කිරීම. ඔව් ඉතින් දැන් අර ළමයි දානවා මේ එතකොට මේ ගෑස් සීන් එක කියන්නේ. මේ ගෑස් ටැංකිය පුපුරන්නේ. ඔව් ඉතින් එතකොට දැන් පාරිභෝගිකයාගේ ජීවිත හා දේපළවලට හානි ගෙන දෙන භාණ්ඩයක් සැපයීමක් නේ අදාළ ගෑස් සමාගම් කරලා තියෙන්නේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණක් හැබැයි ඒවයින් අපිව ආරක්ෂා කරන්නේ. ඉතින් ළමයි අපේ රටේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන කතා කරලා වැඩක් නැහැ. අර විෂ පොල්තල් කේස් එකේදී මතකද අර ඒකේ ගෑනු කෙනෙක් කියපු කතාව මතකද? ලංකාවනේ මේක ඒකනේ වැඩි. පොතේ ඉගෙන ගත්තාට ප්‍රායෝගිකව නෑ ගොඩක් දේවල්. ඒ ගෑණි කිව්වනේ තව විෂ රසායනික දේවල් අඩංගු ආහාර තියෙනවා කම්පැනි වැඩෙන හින්දා නම් හෙලි කරන්නේ නැහැ කියලා. ඒ අධිකාරිය කියන එක පිළිටවල තියෙන්නේ ඒකටනේ. පාරිභෝගිකයන්ට ජීවිතවලට දේපල වලට හානි කරන දේවල් වලින් අපිව ආරක්ෂා කරන්නේ. එතකොට උන් ආරක්ෂා කරන්නේ කාවද? කම්පැනි කාරයෝ. දැනගෙනක් කියන්නේ නැහැ කියලා කියන්නේ. ඒ හින්දා ඒව කතා කරලා වැඩක් නැහැ ලංකාවේ. පාරිභෝගිකයාගේ ජීවිත හා දේපල වලට හානි කරන දේ භාණ්ඩ අලෙවින් හා සේවා සැපයීමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම ඔන්න ඒ කාරණා. අනික තමයි අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට එරෙහිව අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට එරෙහිව පාරිභෝගිකයන් රැක ගැනීම. අසාධාරණ වෙළඳ පිළිවෙත් වලට එරෙහිව පාරිභෝගිකයන් රැක ගැනීම. ඒ කියන්නේ වෙලෙන්දන්ගේ තියෙන එක අසාධාරණ වැඩවලින් පාරිභෝගිකයන්ව රැක ගන්න එකත් මෙයාගේ අරමුණක්ලු. අසාධාරණ වෙළඳ පිළිවෙත් වලින් පාරිභෝගිකයන් රැක ගැනීම. ඊළඟට හැකි සෑම විටකම තරගකාරී මිලකට භාණ්ඩ සේවා ලබා ගැනීමට පාරිභෝගිකයන්ට සහාය වීම. හැකි සෑම විටකම තරගකාරී මිලකට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පාරිභෝගිකයන්ට සහාය වීම. හැකි සෑම විටකම තරගකාරී මිලකට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පාරිභෝගිකයන්ට සහාය වීම. හැකි සෑම විටකම තරගකාරී මිලකට භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පාරිභෝගිකයන්ට සහාය වීම. ඒ කියන්නේ අධිකාරියේ ඒක අරමුණක් තමයි හැම වෙලාවකම අපිට තරගකාරී මිලකට භාණ්ඩ ගන්න උදව් කරන්නේ. තරගකාරී මිලක් තියෙනකොට ඒකේ වාසිය පාරිභෝගිකයටනේ. තරගකාරී නෑ කියන්නේ ඒක අධිකාරිය කියන්නේ. එතකොට නිෂ්පාදකයාට පුළුවන් නේ තමන් කැමති විදිහට වැඩ කරන්න. අන්න එකෙන් අපිව රැකගන්නේ. හතරවෙනි එක වෙලෙන්දන් විසින් සිදු කරන යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව වෙලෙන්දන් විසින් සිදු කරන යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම් වලට එරෙහිව පාරිභෝගිකයන් රැක ගැනීම. ඔන්න ඔය අරමුණු හතර මතක තියාගන්න. ඊළඟ කාර්යය. අරමුණුයි කාර්යයනේ ගොඩක් වෙලාවට එක වගේ. ඉතින් අරමුණු කියන්නේ කරන්න හිතාගෙන ඉන්න ඒවානේ. කාර්යයන් කියන්නේ එතකොට කරන ඒවානේ. ඉතින් හිතාගෙන ඉන්න ඒවානේ කරන්නේ. අරමුණු ළඟා කරගන්න ඕනි වෙන දේවල්නේ කරන්නේ. එතකොට අරමුණු වලින්ම ටිකක් ගලවලා ගන්න කාර්යයන් කොටට දාන්න පුළුවන් ඒවා දැන් ඔය තියෙන්නේ. ව්‍යවසායයන් අතර සීමාකාරී කිවිසුම් පාලනය කිරීම හෝ ඉවත් කිරීම. කියන්නේ ව්‍යාපාර අතර කිවිසුම් ගහගෙන අර තරගකාරීත්වය නැති වෙන විදිහට වැඩ කරන්න දෙන්න හැම. වෙළඳපොළ ඇතුළත හෝ වෙළඳපොළේ සැලකිය යුතු කොටසක දේශීය වෙළඳාමය හෝ ආර්ථික සංවර්ධනය පිළිබඳ ආධිපත්‍ය තත්ත්වයන් අනිසෙස යොදා ගැනීම නැති කිරීම. ඒ කියන්නේ අර කිසිම ව්‍යාපාරිකයෙකුට ආධිපත්‍ය පතුරවන්න දෙන්නේ නැහැ කියන එක. කාර්යයන් හැටියට තියෙනවා ඉතින්. අපේ රටේ එහෙම නැහැ නේ උනාට. හාල් වල ආධිපත්‍ය තියෙන එක්කෙනෙක්ට දෙන්නේ. ගෑස් වල ආධිපත්‍ය තියෙන එක්කෙනෙක්ට දෙන්නේ. එහෙමනේ වෙලා තියෙන්නේ. ඒකට ඒක නැති කරන එක මෙයාගේ කාර්යය. ආධිපත්‍ය තත්ත්වයන් හදාගන්න දෙන්නේ නැති. දේශීය හෝ ජාත්‍යන්තර වෙළඳාමට හෝ ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපාන තරගකාරීත්වය පිළිබඳ අවහිරතාව නැති කිරීම. ඒ කියන්නේ තරගකාරීත්වය නැති වෙන විදිහට කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. තරගකාරීත්වය තියෙන්න ඕනේ.
ව්‍යාපාර වලටත් හොඳයි තරඟකාරීත්වයක් තියෙන එක පාරිභෝගිකයට කොහොමත් හොඳයි. තරඟ විරෝධී චර්යා සහ ආධිපත්‍ය තත්ත්වයන් අනිත් ලෙස යොදා ගැනීම පිළිබඳ විමර්ශනය හෝ පරීක්ෂා කිරීම. තරඟ විරෝධී චර්යා කියන්නේ තරඟේ නැති වෙන වැඩ. ඒ කියන්නේ කිවිසුම් ගහගෙන කට්ටියත් එක්ක වැඩ කරනවා. එක්ක වෙන කාටවත් එන්නේ නැතුව ආධිපත්‍ය පතුරවගෙන ඉන්නවා. අන්න ඒව නවත්තන එක කාර්යය. භාණ්ඩ හා සේවා සපයන තැනැත්තන් අතර ඵලදායී තරඟකාරීත්වයක් පවත්වා බලන්න මේ හැම එකෙන්ම යා දඟලන්නේ අර ආධිපත්‍ය තත්ත්වයන් ඇති වෙන එක නවත්තලා ඒකාධිකාරී වෙන එක නවත්තලා හැම විටම තරඟකාරීත්වයක් ඇති කරන්න දඟලන එකනේ මේ හැම කාර්යයකින්ම මතු කරලා තියෙන්නේ. හරි. ඔන්න අධිකාරියේ කාර්යය. තුන්වෙනි කාරණාව තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය. දැන් පාඩම් කරලා මේ වෙද්දී යම් ප්‍රමාණයක් ඉවර කරපු ළමයෙක් නම් එතකොට ওই කාරණා තුන ටක් ගාලා ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඕගොල්ලෝ සිලබස් ඉවරයිනේ අපි. තියරි ඔක්කොම ඉවරයි. රිවිෂන් එකේ ඉතින් අපි දැන් ඔය අර හිතලමනේ දැන් ඔය හිමින් සරේ කර ඉන්නේ නැත්තම් ඉවරයිනේ. තියරි වල සැලැස්ම පාඩම තියෙනවා. එච්චරනේ. ඉතින් ඒ හින්දා මේ වෙද්දී ඕගොල්ලන්ගේ පාඩම් කරලා දැන් ඉවරයි කියන මට්ටමේ ළමයි ඉන්න ඕනේ. දැන් එතකොට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියකට මොනවද අහන්න පුළුවන්? අහන්න පුළුවන් කරුණු තුනයි තියෙන්නේ. එතකොට ඒ තුනට අදාළව තනියෙන් ලියා ගන්න, ටක් ගාලා මතකෙන් ලියා ගන්න පුළුවන් ගන්නට හදාගන්න. දැන් මොකද ඔය වගේ දේවල් විශේෂයෙන් හිතලා ලියන්නත් බෑනේ. පාඩම් කරගන්න බෑ. මොකද පාරිභෝගික අධිකාරියේ අරමුණු අපිට හිතලා ලියන්න බෑනේ. කාර්යයන් හිතලා ලියන්නත් බෑ. ඊළඟට අහනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ව්‍යාපාර වලට කොයි විදිහටද වැදගත් වෙන්නේ කියන්නේ. ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය. මේක ව්‍යාපාරිකයාට වැදගත් වන ආකාරය තමයි එකක් අධිකාරිය විසින් නියම කර ඇති ප්‍රමිතියට අනුව නිෂ්පාදනය, සැපයීම, ගබඩා කිරීම, ප්‍රවාහනය හා විකිණීම සිදු කිරීම නිසා නාස්ති අවම වී ලාභය වර්ධනය වීම. ඕක කොහොම කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ව්‍යාපාරිකයාට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බලපාන්නේ කොහොමද අහුවාම මෙතෙන්දි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියන විදිහට ව්‍යාපාරිකයාට වැඩ කරන්න වෙනවනේ. නිෂ්පාදනය, බෙදා හැරීම, විකිණීම මේ සේරම අධිකාරියේ නියමයන්ට අනුව කරන්න වෙනවනේ. එහෙම කරාම එයාගේ නාස්තිය නිකම්ම අඩු වෙනවා. අර වක්‍රාකාරයෙන් එයාට ඒක වාසියක් වෙන්න හැටි අපි මේ පෙන්නන්නේ. අධිකාරිය කරන හැම දෙයක්ම කරන්නේ පාරිභෝගිකයාව රැකගන්න වෙලෙන්දට එරෙහිව වගේනේ. හැබැයි ඒව වෙලෙන්දට එරෙහිව කරත් ව්‍යාපාරිකයට එරෙහිව කරත් ව්‍යාපාරිකයටත් වැදගත් වෙනවා කියන එකනේ මේකෙන් පෙන්නන්නේ. අර පාරිභෝගික ආරක්ෂණය ව්‍යාපාරිකයට වැදගත් වන ආකාරය කියලා ගත්තේ. ඒ ටිකම තමයි මේ කරකවන්නේ. අධිකාරියේ නියමයන්ට අනුව ව්‍යාපාර කටයුතු කරලා නාස්ති අඩු වෙනවා. පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යොමු වීම නිසා පාරිභෝගික විශ්වාසය දිනා ගන්න පුළුවන්. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝගින්ද ව්‍යාපාරිකයා මොකද කරන්නේ? පාරිභෝගික අයිතිවාසිකම් රැකෙන විදියට වැඩ කරන්න වෙනවා. එහෙම වැඩ කරන එකෙන් වෙන්නේ ව්‍යාපාරිකයට වාසිය තමයි පාරිභෝගිකයන්ගේ විශ්වාසය තමන්ට ලැබෙනවා. වෙළඳ විසමාචාර වලින් වැළකී කටයුතු කිරීමෙන් ආයතනයේ ප්‍රතිරූපේ වර්ධනය වෙනවා. දැන් අධිකාරිය කියන හින්දා හරි කමන්නේ නැහැ. මෙතෙන්දි ව්‍යාපාරිකයා විසමාචාර වලින් වැළකීලා කටයුතු කරනවානේ. අධිකාරියේ නියමයන්ට අනුව හරි. එහෙම වැඩ කරන එකෙන් එයාගේ ප්‍රතිරූපේ කීර්ති නාමය වර්ධනය වෙනවා. ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිදුවන නෛතික තත්ත්වයන් අවම වීම. දැන් අධිකාරිය කියන විදිහට වැඩ කරනවා නම් නඩු එතකොට දඩ ගෙවන්න එහෙම කේස් එන්නේ නැහැ. අධිකාරියෙන් ගිහිල්ලා නඩු දානවා, දඩ ගහනවා, ඒව කරන්නේ ඒගොල්ලෝ කියන විදිහට වැඩ නොකළොත් නේ. ඉතින් හැම වෙලේම ව්‍යාපාරිකයා පාරිභෝගික අධිකාරිය කියන විදිහට වැඩ කරනවා නම් ව්‍යාපාරිකයෙක් හැටියට එයාට නීතිමය ප්‍රශ්න ටිකක් නිකම්ම අඩු වෙනවා. ව්‍යාපාරිකයාට මුහුණ දීමට සිදුවන නෛතික තත්ත්වය නවම වීම හරි ව්‍යාපාර අතර ඇතිවන අනවශ්‍ය තරඟය අවම වීම. දැන් ව්යාපාර අතර අර ඕන් නැති විදිහට තරගයක් තියෙනවනේ. අනවශ්‍ය තරගයක්. ඒ අනවශ්‍ය තරගයෙන් වෙන්නේ එක්කෙනෙක්වත් දිනන්නේ ඔක්කොම එකපාර වැටෙනවා. තරගකාරීත්වය සමහර තැන්වලදී දෙගොල්ලන්ටම වාසි විදිහට යනවා. සමහර තැන්වල තියෙන්නේ ඕන් නැති තරගයක්, අනවශ්‍ය තරගයක්.
එහෙම අනවශ්‍ය තරගය තුලින් වෙන්නේ දෙන්නම වැටෙනවා. එක්ක තුන් දෙනාම වැටෙනවා. ඉතින් අන්නේ හින්දා දැන් අධිකාරීය නියමයන්ට අනුව ව්‍යාපාරිකයෝ හැමෝම වැඩ කරොත් ව්‍යාපාර අතර එතකොට අර අනවශ්‍ය තරගයක් ඇති වෙන්නේ නැහැ. ඇයි හැම වෙලේම පළදායී තරගකාරීත්වයක් තියාගන්නේ මෙයා කටයුතු කරනවා කියන්නේ. එතකොට ඒක ව්‍යාපාරිකයට කොහොමද හොඳයි. ඒකාධිකාරී තත්ත්වයක් ඇති නොවීම නිසා සාධාරණව තරග කළ හැකි වීම. දැන් අධිකාරිය කියන විදිහට එයා ඒකාධිකාරී තත්ත්වයක් ඇති වෙන්න දෙන්නේ නැහැලුනේ. ඉතින් ඒකාධිකාරී තත්ත්වයක් ඇති වෙන්න දෙන්නේ නැහැ කියන්නේ ඒක ව්‍යාපාරිකයටත් වාසියි. ඒකට Tamanටත් වෙළඳ පොලේ ගිහිල්ලා සාධාරණව තරග කරන්න ඕනේ. දැන් අපේ රටේ වෙලා තියෙන ඒකාධිකාරී වෙලානේ තියෙන්නේ යම් ව්‍යාපාර. දැන් හාල් වල එහෙම බලන්න. ඔය ඩඩ්ලි සිරිසේනයි තව කවුද රත්න සහල්ද මොකක්ද ඉන්නෝ? ඔය දෙන්න තුන් දෙනාට ඕනි විදිහටනේ ලංකාවේ හාල් මිල, හාල් සැපයුම මේ සේරම තීරණය වෙන්නේ. ඉතින් අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඕවා වෙන්න කලින් ඕවට මැදිහත් වෙලා එහෙම ඒකාධිකාරී වෙන එක නැවැත්තුවා නම් අනිත් මිනිසුන්ටත් ගිහිල්ලා ඒ ව්‍යාපාරවල යෙදෙන්න තිබ්බා. දැන් ලේසියකට එහෙම තව අලුත් ව්‍යාපාරිකයෙකුට එන්න දෙන්නේ නැහැ නේ ඒගොල්ලෝ. හරි. ඔන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ව්‍යාපාරවලට වැදගත් වන ආකාරය. ඔයගොල්ලෝ මෙතනදී මතක් කරගන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන මම කිව්වේ අහන්න පුළුවන් කරුණු තියෙන තුනයි. මොකක්ද අහන්න පුළුවන් කරුණු තුන? අරමුණු හතරයි, කාර්යයන් ටිකයි, ව්‍යාපාර වලට බලපාන ආකාරයයි. අරමුණු නම් හතරයි තියෙන්නේ. සමහර වෙලාවට පුතේ MCQ වල ගොඩක් වෙලාවට එන්නේ කොහොමද? අරමුණු ටිකයි, කාර්යයන් ටිකයි කවලම් කරලා දෙනවා. දීලා ඉහත සඳහන් දෑ අතරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණු වන්නේ කාර්යයන් වන්නේ අන්න එහෙම අහනවා. එතකොට ඔයාලට අරමුණු හතර මතක තියාගත්තා නම් මම කියන්නේ කවලම් කරලා දෙන වෙලාවක කාර්යයන් අරමුණු වෙන් කරගන්න පුළුවන්. අරමුණුගේ කාර්යයන් ටිකයි දෙකම එක වෙලාවේ පාඩම් කරගන්න අමාරුයි කියන්නකො පැටලෙනවා කියන්නකො. අරමුණු ටික පාඩම් කරගන්න. මොකද කාර්යයන් ලියන්න ආවත් එතකොට අරමුණු ටිකම පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ලිව්වේ. අනික තමයි අරමුණුයි කාර්යයන්යි වෙන් කරන්න ආවම අරමුණු ටික පාඩම් කරලා තියෙන ළමයට අරමුණු ටික අයින් කරගත්ත හැකිනේ කොටේ තියෙන්නේ. හතරනේ තියෙන්නේ. ඒතර ඉතුරු වෙන ටික ඉතින් කාර්යයන්. අන්න එහෙම පොඩ්ඩක් උපක්‍රමශීලීව වැඩේ කරගන්න. හරි. ඊළඟට කොටසදී ආයෙ අහන්න පුළුවන් එකක් තමයි ප්‍රමිති ආයතනය ගැන. ප්‍රමිති ආයතනය ගැන අහන්න තියෙන්නේ ඔය කාරණා තුනම තමයි. ප්‍රමිති ආයතනයේ පුතේ ඔයාගෙන් අහනවා නම් අහන්නේ එක්ක අරමුණු එක්ක කාර්යයන් ව්‍යාපාර වලට බලපාන ආකාරය. ඔය මාතෘකා තුනම තමයි. අධිකාරිය ගැන ඇහුවෙත් ඒ තුනමයි. අධිකාරියේ අරමුණුයි කාර්යයනුයි ව්‍යාපාර වලට බලපාන ආකාරයයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගැන ඇහුවත් අහන්නේ ওই කාරණා තුනම තමයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අරමුණු, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කාර්යයන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ව්‍යාපාර වලට බලපාන ආකාරය. ඔය ටික තමයි අහන්නේ. අරමුණු බලන්න. නිෂ්පාදන ක්‍රියාවලිය හා සැකසීම පිළිබඳ ඔය ටික තමයි අමාරු ටික. උසස් පෙළ කියන්නේ ඒකනේ. දැන් ඕගොල්ලෝ මේ වෙනකොට තියරි වල රිවිෂන් වල දෙපාරක් මේ ටික බලලා පාඩම් කරලා ලියලා ඇති. හැබැයි ඒත් බලන්නකො දැන් බෑනේ ලියා ගන්න තනියෙන් එකපාරට ප්‍රමිති ආයතනයේ අරමුණු හතරක් ලියන්න කිව්වොත් පුළුවන්ද? කාර්යයන් හතරක් ලියන්න කිව්වොත් අර පුළුවන් නම් හරි. පුළුවන් නම් අවුලක් නැහැ. බැරි නම් ඉතින් ඒක තමයි ඒ ලෙවල් කියන්නේ ඉතින්. අසීමිත විදියට මහන්සි වෙන්න කියන්නේ ඒකනේ. දැන් අපිට අඩුතරමේ මේ ටික කරගන්න මේ මාස දෙකක් විතර ඉඩ ලැබිච්ච එකත් ලොකු දෙයක් නේ. ඉතින් ඒ කාලය තුල හරි දැන් ඔයාට අමතකයි කියලා දැනෙන. මෙන්න මේ ටික තේරෙන්නේ නැහැ කියලා දැනෙන. ඒව ඉවර කරගන්න. මොකද මම අර මුලදී කිව්වා වගේ විභාගයේ ලඟ වෙන්න තමයි ළමයින්ට දැන් තමයි ඔන්න පොඩ්ඩක් රත් වෙගෙන ඉන්නේ. ඒකේදී ඔයාලට chance එකක් තියෙනවා දැන් රත් වුණාට තව මාස දෙකක් තියෙන හින්දා. දැන් තව රත් වෙනවා විභාගයේ සතියක් වගේ තියෙන. එතකොට නම් කරන්න දෙයක් නැහැ. දැන් වෙනද ළමයින්ට වෙන්නේ ඒකනේ. වැඩ කරන්න ඕනි කියලා හිතනකොට දැන් එතකොට කාලයක් නැහැ ලබන සති විභාග. මෙතනත් ඉන්නවා. තාම ඒ රත් වෙච්ච නැති උන් ඉන්නවා. තාම ඔහේ ඉන්නවා. මැච් බලනවා, ටෙලිනාට්‍ය බලනවා, ෆිල්ම් බලනවා, ට්‍රිප් යනවා. ඉස්කෝලේ යනවා බොරුවට මේ දවස්වල මෙලෝ වැඩක් නැහැ. 21 කට උනුත් ඉස්කෝලේ යනවා. එහෙම නැත්නම් ඔන්ලයින් වල සිලබස් ඉවර වෙලා තියද්දි සාමාන්‍ය පන්ති යන දැනගන්න. ඒ කියන්නේ තාම අර විභාග මානසිකත්වයට ආපු නැති පිරිස් ඉන්නවා.
දැන් මේ වගේ ටක් ගාලා අහනකොට හැබැයි ලියන්න පුළුවන් ඒ වුණොත් ඉන්නවා කීප දෙනෙක්. ඒ කියන්නේ කීප දෙනෙක් කැම්පස් යන්නේ හැම අවුරුද්දකම. නැත්නම් ඉතින් ඔය පන්ති වල ඉන්න සේරම යන්නේ නැහැ. දැන් මම එකපාරට අධිකාරියේ අරමුණු කිව්වොත් අරමුණු ලියන්න පුළුවන්. කාර්යයන් ලියන්න කිව්වොත් කාර්යයන් ලියන්න පුළුවන්. ප්‍රමිති ආයතනයේ කාර්යයන් කිව්වොත් ඒව පුළුවන්. එහෙම පුළුවන් ළමයි ඉන්නවා. රත්නපුරේ පන්තියේ 10 දෙනෙක් විතර ඇති. අවිශ්‍රාවේල්ලේ 10 දෙනෙක් විතර ඇති. බලංගොඩක් 10 දෙනෙක් විතර ඇති. ඔහොම ඉන්නවා. එහෙම නැති අය තමයි වැඩි. තාම බෑ. ඉතින් පුළුවන් ද බෑද කියලා දැන් ඔයාගේ හෘද සාක්ෂියට එකඟව දැන් ඔයා බලන්න. දැන් මෙතන මේ තියෙනවා ප්‍රමිති ආයතනයේ අරමුණු කියන. ඔයාට මේ ටික බලන්න නැතුව ගෙලින්ම අරමුණු හතර ලියා ගන්න පුළුවන් නම් ගන්න හරි. මොනවාද අරමුණු? නිෂ්පාදන ක්‍රියාවලිය හා සැකසීම පිළිබඳ ජාතික හා අන්තර්ජාතික පදනම් මත ප්‍රමිති පිළියෙල කිරීම. ඔයදී මම කිව්වා කෙටි කරලා මතක තියාගන්න. නිගම විස්තරේ කියවන්න මතක තියාගන්නදී අඩුම තරමේ ප්‍රමිති පිළියෙල කිරීම කියන එක මතක තියාගන්න. ඒකට ඊළඟ වචන ටික දාගන්න පුළුවන් මේ වෙලාවට. දේශීය හා අන්තර්ජාතික පදනමෙන් කියන කැලල ඔයාලට දාගන්න පුළුවන්. ප්‍රමිති පිළියෙල කිරීම එච්චර. ප්‍රමිති පිළියෙල කිරීම. කාර්මික හා වාණිජ්‍ය ශේෂ්ත්‍රවල ප්‍රමිතිකරණ හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා රසායනාගාර හා පුස්තකාල සේවා පිහිටුවා පවත්වාගෙන යාම. ඔතන කෙටි කරලා මතක තියාගන්නවා නම් කෙලින්ම මතක තියාගන්න මෙහෙම. රසායනාගාර හා පුස්තකාල සේවා පිහිටුවා පවත්වාගෙන යාම. ඒති. ප්‍රමිති ආයතනයේ අරමුණ. රසායනාගාර හා පුස්තකාල සේවා පිහිටුවා පවත්වාගෙන යාම. අනික මේකෙදි මම ඔයගලන්ට උගන්වන්නත් කිව්වා මේ මෙයාගේ අරමුණුයි කාර්යයනුයි දෙකම එකයි. අරමුණු ටිකම කාර්යයන් විදිහට ලියන්න පුළුවන්. අර මාතෘකා තුනක් විදිහට දුන්නයි. දේශීය නිෂ්පාදන මෙන්ම ආනයනය කරන ලද භාණ්ඩ ප්‍රමිතියට අනුකූලව යන්න පරීක්ෂා කිරීම. ඉතින් ලේසිනේ ළමයියෝ. ඔයගොල්ලෝ අර බලන්නේ නැහැ, කියවන්නේ නැහැ, ලියන්නේ නැහැ. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් තුන්වෙනියට තියෙන දේශීය නිෂ්පාදන සහ ආනයනික නිෂ්පාදන ප්‍රමිතියට අනුකූලව යන්න පරීක්ෂා කිරීම. සිංහලෙන් ඉතින් ලංකාවේ හදන ඒවා සහ පිටරටින් ගෙන්නන ඒවා ප්‍රමිතියට අනුකූලද කියලා චෙක් කරන එක මෙයාගේ අරමුණ. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලන කටයුතු සඳහා පර්යේෂණ පහසුකම් සැපයීම. ඉස්සෙල්ලා රසායනාගාර හා පුස්තකාල සේවා. දැන් තියෙනවා පර්යේෂණ සේවා. පර්යේෂණ පහසුකම් සැපයීම. ප්‍රමිති සහතික සලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ ලාංඡන දෙන එක, ප්‍රමිති ලාංඡන දෙන එකත් මෙයාගේ අරමුණ. හතරක් විතර ඒව මතක තියාගමුකෝ මෙහෙම. ප්‍රමිති පිළියෙල කිරීම. රසායනාගාර හා පුස්තකාල සේවා පවත්වාගෙන යාම. පර්යේෂණාගාර පහසුකම් සැපයීම. ඊළඟට සහතික සලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. ඔන්නෝම හතරක් එතනින් අහුල ගන්න. කාර්යයන් ගොඩෙත් ඉතින් ওই ටිකම තමයි තියෙන්නේ. ඒ හින්දා අරමුණු කාර්යයන් මේකේ නම් වෙන වෙනම එහෙම වෙනසක් නෑ. ලියන්නකො කාර්යයන් ප්‍රමිති පිළියෙල කිරීම. ඔය උඩක් තිබ්බේකනේ කාර්යයන් ප්‍රමිති පිළියෙල කිරීම. ප්‍රමිති ක්‍රියාත්මක කිරීම. දැන් කියන්නේ කාර්යයන් ප්‍රමිති පිළියෙල කිරීම, ප්‍රමිති ක්‍රියාත්මක කිරීම. ප්‍රමිති පිළියෙල කිරීම, ප්‍රමිති ක්‍රියාත්මක කිරීම. ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය ප්‍රවර්ධනය 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 කිරීම. උපකරණ ක්‍රමාංකන සේවා. ඒ කියන්නේ මිනුම් උපකරණ ක්‍රමාංකනය වගේ කිව්වේ. උපකරණ ක්‍රමාංකන සේවා. උපකරණ ක්‍රමාංකන සේවා. ළඟට අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම. අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම. අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම.
අන්තර්ජාතික ප්‍රමිති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම. හරි. ඊළඟට මේකෙත් අර විදියටම අහනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කොහොමද ව්‍යාපාර වලට වැදගත් වෙන්නේ කියලා. කියවුවාම තේරෙනවා මතක තියාගන්න එක තමයි වැඩි. දැන් ප්‍රමිති ආයතනය කරන දේවල් කොහොමද ව්‍යාපාරිකයෙක්ට බලපාන්නේ කියලා බලන්න. වැදගත් වෙන්නේ කොහොමද බලන්න. SLS ලකුණු සහිත නිෂ්පාදිත අලෙවි කිරීම තුළින් තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දී හැකි වීම. ප්‍රමිති ආයතනයේ නිසානේ SLS වගේව හම්බ වෙන්නේ. එතකොට SLS වගේව හම්බ වෙන එකෙන් තරගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒක ව්‍යාපාරිකයට තියෙන වාසියක්. මොකද එතකොට පාරිභෝගිකයාගේ විශ්වාසය ආකර්ෂණය ගන්න පුළුවන්. SLS ලකුණු නොමැති නිෂ්පාදන ආයතන අභිබව නියම වශයෙන් වාසිදායක තත්ත්වයක් ලැබිය හැකි වීම. අනික තමයි දැන් මේ ප්‍රමිති ආයතනය නිසා ව්‍යාපාරිකයාට තියෙන තව වාසියක් තමයි මේ SLS ලකුණු එහෙම නැති නිෂ්පාදන තියෙන්නේ. ඒ වගේ අයව අභිබව යන්න පුළුවන්. ඒක ප්‍රමිති ආයතනය නිසා ව්‍යාපාර වල වෙන වාසියක්. අපි ගත්තොත් SLS ලාංඡනය අපිට පුළුවන් අර SLS නැති වුන් එක තරඟ කරන්න. පාරිභෝගික පැමිණිලි අවම කරගන්න පුළුවන්. මොකද ප්‍රමිති ආයතනයේනේ ප්‍රමිති හදලා දෙන්නේ. ඉතින් ඒ හදලා දෙන ප්‍රමිති වලට අනුව ව්‍යාපාරිකයෝ වැඩ කරනවා නම් නිෂ්පාදකයෝ ඒසියකට ඉතින් පාරිභෝගික පැමිණිලි එතකොට එන්නේ නැහැ. මොකද ප්‍රමිතියට අනුව එතකොට ව්‍යාපාරිකයා හදනවා පැමිණිලි අඩු වෙනවා. හරි. රාජ්‍යාංශය SLS ලකුණු සහිත භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රමුඛ ස්ථානයක් දෙන වෙවි. වෙනතබල කොටස පුරුදු කරගත හැකි වෙයි. ඒ කියන්නේ පුතේ දැන් රජයේ මිලදී ගැනීම වලදී හැම රජය හැම විටම SLS ලාංඡනයේ තියෙන ඒවා තමයි ගන්න බලන්නේ. එතකොට හොඳ මාකට් එකක් හැදෙනවා ව්‍යාපාරිකයන්ට. දැන් උදාහරණයක් විදිහට මොනවාද රජයේ මිලදී ගැනීම කියලා කියන්නේ? රජයේ මිලදී ගැනීම කියලා කියන්නේ රාජ්‍ය ආයතන වලට යම් මිලදී ගැනීමක් එහෙම කරන්න ඕන නම් මොනවා හරි ඒ ගන්න දේවල් ගනිද්දී SLS ලාංඡනයේ තියෙන ඒවා තමයි ගන්නෙ. මොකද රජයේම ආයතනයක් නේ ප්‍රමිති ආයතනය. එයා නිර්දේශ කරන භාණ්ඩ එපා රජයේ මිලදී ගැනීමකදී ගන්න. දැන් අපි හිතමුකෝ ඉස්කෝලේක ළමයින්ට එහෙම නැත්නම් රජයේ කාර්යාලයක රජයේ කාර්යාලයක 10ට තේ එකක් දෙනවා කියන්නේ. ඒ තේ එකක් දෙන්න කිරිපිටි එහෙම ගන්නකොට දැන් කිරිපිටි නම් SLS නෑ ලදරු කිරිපිටි වලටනේ අනිවාර්ය. ඒ වගේ දැන් සීනි තේ පොළ අනම්මනම් ඔය වගේ දේවල් ගන්න එපා. ඉතින් රාජ්‍ය ආයතනයක් කියලා නෑනේ තේ හදන්න ඒවා එපා. ඒවා ගන්නකොට ගොඩක් වෙලාවට SLS ලාංඡනයේ තියෙන ඒවා තමයි රාජ්‍ය ආයතන වලට ගන්න. නැත්නම් රජයේම ආයතනයේ හැල්ලුවට ලක් කරා වෙනවනේ. එතකොට ඒ ව්‍යාපාරිකයාගේ පැත්තෙන් ගත්තහම එයාට වාසි. ඊළඟට විදේශ සහතික කිරීමේ සලකුණු ලබා ගැනීම තුලින් විදේශ වෙළඳපොළේදී සාර්ථක වීමට ඉඩ ලැබීම. ඒ කියන්නේ දැන් මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලංකාවේ ක්‍රියාත්මක වුණාට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගන්න පුළුවන් ප්‍රමිති සහතිකයේ SLS විතරද? නෑනේ. සියලුම අන්තර්ජාතික ප්‍රමිති දෙන්නෙත් මෙයානේ. ඒ කියන්නේ ISO ඒවා දෙන්නෙත් මෙයානේ. ඒතකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ව්‍යාපාරිකයාට වැදගත් වෙන ආකාරයක් තමයි විදේශ සහතික සලකුණු. ඒ කියන්නේ ISO කියන ඒවා. මේවා ලබාගෙන විදේශ වෙළඳපොලේ සාර්ථක වෙන්නත් පුළුවන්. මොකද සමහර රටවල් වලට අපි භාණ්ඩ මෙහෙන් අපනයනය කරනකොට ඒ ISO සහතික තියෙනවා නම් තමයි ගන්න. ඒවා ඉල්ලන. ඊළඟට ප්‍රමිතීන් තුල පාරිභෝගික අවශ්‍යතා හා නෛතික අවශ්‍යතා ඇතුළත් වන බැවින් නිෂ්පාදිත පිළිබඳ පිළිගත හැකි මට්ටම ඉහළ යාම. කෙටි කරලා මතක තියාගන්න. නිෂ්පාදිතවල පිළිගත හැකි මට්ටම ඉහළ යනවා. SLS ලාංඡන නම්මනම් තිබ්බාම අර අපි භාණ්ඩ ගොඩක් අතරේ දැක්කහම පොඩි පිළිගන්න මට්ටමක් තියෙනවනේ විශ්වාසයක් හැදෙනවනේ. නාස්ති අවම වී ඵලදායීතාවයේ වර්ධනය වීම. කොහොමත් ඉතින් ප්‍රමිතියකට අනුව වැඩ කරනකොට නාස්ති අනිවාර්යෙන් අඩු වෙනවා. එතකොට ව්‍යාපාරිකයාට දන්නේම නැතුව එයාගේ ඵලදායීතාවය වැඩි වෙනවා. ආයතනයේ ප්‍රතිරූපයේ වර්ධනය වී සේවක චිත්ත ධෛර්යය වර්ධනය වීම. අනික ප්‍රමිති ආයතනයේ ප්‍රමිති වලට අනුව යම්කිසි ව්‍යාපාරිකයෙක් වැඩ කරනවා නම් ඒ ව්‍යාපාරයේ පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ජනතාව තුළ ගොඩ නැගෙනවා. සේවකයෙක් වුණත් එතකොට ඒ වගේ ව්යාපාරවල අර
මානසික පීඩනයක් නැතුව වැඩ කරන්න පුළුවන්. නැත්තම් මිනිස්සුන්ගේ ප්‍රශ්න මිනිස්සු ඇවිල්ලා බැනලා යනවා. පොලිස් ටිකාට යන්න ඕනි නඩු කට උත්තර ගන්න එනවා එහෙමනේ. ඔන්න ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ව්‍යාපාර වලට බලපාන හැටි. මේවා ළමයි කරනවා නම් එහෙම මහා ලොකු අමාරු දේවල් නෙවෙයි. දැන් කියන දේ තේරෙනවා. කියවුවහම තේරෙනවා. එකම අවුලකට තියෙන්නේ ඔයා මේවා වැඩි වාර ගණනක් නොබලනේ. දැන් දෙසැම්බර් මාසේ පටන් ගත්තා විතරයි. මේ මාසේ එහෙම් පිටින්ම තියෙනවා. ඊළඟ ජනවාරි මාසෙත් එහෙම් පිටින්ම තියෙනවා. දවස් 60ක්. ලොකු කාලයක්. හොඳ සුපිරි ගේමක් ගහන්න පුළුවන් හරියට මොරාල් එකේ වැඩ කරන අය. දැන්වත් මං කියන්නේ අර ඕනවට එපාවට නිකන් කරන්නම් වාලේ කරන්නේ නැතුව. පොඩ්ඩක් මේ පාඩම් සෙට් එක වට 3ක් විතර එකපාර බලන්න. කටපාඩම් කරගන්න ඕනි දැන් බලලා කියවලා වෙනම කොලවල ලියලා පුරුදු වෙන්න. හිතලා ලියන්න පුළුවන් ඒවා පේපර් වලින් එතකොට ඒක කරනවනේ. පේපර් කරද්දි. ඒ කියන්නේ අර මේ වෙනකොට යන්තම් ඒකක ඉන්න එකට 95ක ඒකකට ගියකි මේ මාස දෙක හරියට වැඩ කරගත්තා. C මට්ටමේ ඉන්න එකාට B එකකට A එකකට රිසල්ට් එක ගෙනාවා. යාපනයේ අග්නිදික විශ්වවිද්‍යාලය වගේ යන්න ප්‍රමාණවත් රිසල්ට් එකක් ගන්න ළමෙක්ට නම් මේ මාස දෙකේ හරියට ගේමක් ගැහුවොත් ජපුරේ ගියයි. දිස්ත්‍රික්කේ 60 ගණන් 70 ගණන් වෙයි වගේ ළමෙක් නම් මේ මාස දෙකේදී ළමයට 10න් පල්ලෙහාට රෑන්ක් එක හදාගත්තා. එහෙම දඟලන්න මේ මාස දෙක. නිකන් නිස්කාරණේ යොදවලා දාන්න නැතුව. සහාර මං කිව්වා වගේ මේ මාස දෙකේ අනිත් තියෙන පන්ති වල වැඩ ඉවරයි කියලා රටවටේ තියෙන පන්ති බදාගෙන යන්න දඟලන්න එපා. සමහර ළමයි එහෙම කරනවා. ඒ කියන්නේ දැන් පන්ති වල ගොඩක් ඒවා වැඩ ඉවරයිනේ. මේ මාස දෙකේ යනවා වෙන පන්ති ඔහේ නිකන් ගිහිල්ලා බලනවා. විශේෂයෙන් ගිණුම් කරන එකේ ගිය පන්තියේම ඉන්න පේපර් ක්ලාස් එකක් ඔය නිකන් මොකක් හරි සෙමිනාර් එකක් එහෙම අවුලක් නැහැ මං කියන්නේ. නැවත තියරි ඉගෙන ගන්න නැවත රිවිෂන් ඉගෙන ගන්න මෑත කාලේ ගුරු මාරු කරන්න යන්න එපා. ඔයා හොඳට කල්පනා කරලා බලන්න මොනවා හරි පාඩම් වල අවුල් තියෙනවා නම් අවුල තියෙන්නේ විශේෂයෙන් ගුරුවරයාගේ නෙවෙයි ඔයාගේ. ඔයානේ කරපු එකයි වැරද්ද. පාඩ තියෙන ප්‍රශ්නේ පාඩම තේරුම් නැති එක නම් ඔන්න ගුරුවරයාගේ. පාඩ වෙලා තියෙන්නේ පාඩම තේරිලා නැහැ කියන ළමයි චුට්ටක් ඇති ඕනනම්. ඉතින් ඒ ගුරුවරු හරියට වැඩ කරේ නැත්තම් තේරුම් නැති එකට වඩා ඔයාට වෙලා තියෙන්නේ ගොඩ ගහිලා. දැන් මුකුත් බෑ. ගොඩ ගැහුන්නේ නැහැ නේ. ඔයා ගොඩ ගහගත්ත එක නෙමෙයි. අපි පළවෙනි පාඩමේ ඉඳලාම හැමදාම කියනවානේ පාඩමෙන් පාඩම ගොඩ ගහගන්න ඉවර කරන්න කියලා. ඉතින් ඔයා දන්නේම නැතුව ගොඩ ගැහිලා ඉතින්. ඉතින් ඔය ගොඩ ගැහිච්ච එක ඉවර කරන්න තව පන්ති වලට ගියා කියලා බෑ. ඔය ගොඩ ගැහිච්ච එක ඉවර කරන්න අඩුතරමේ මේ මාස දෙකේ හරි වැඩි වෙලාවක් අරගෙන ඒවා ඉවර කරන්න. අර ගොඩ දිහා බලාගෙන හූල් අච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා අපෝ එපා වෙනවා. එහෙම ඍණාත්මක විදියට හිත ඔය ටික දිහා බලන් හිටියට ඒවා තියෙන කරුණු ඔළුවට එන්නේ නැහැ. ඔළුවේ තියෙන කරුණු දෙක තුනකුත් අමතක වෙනවා මිස. ඒ හින්දා මේ මාස දෙකේ පුළුවන් තරම් මම හිතන්නේ ගොඩාක් ගිණුම් කරන පන්ති ඉකෝන් පන්ති එහෙම තාම පැවැත්වෙනවා. හරි. අපි ඒ වුණාට නොවැම්බර් විභාගේ තියෙනවා කියලා හිතාගෙන නොවැම්බර් වලට ටාගට් කරලානේ ආවේ. ඒ හින්දා අපේ වැඩ ඉවරයි. දැන් අපි මේ කරන්නේ අතිරේක දේවල්, මූලික වැඩවලට අමතර දේවල්, මේ වගේ දේවල් කරනවා. පේපර් සාකච්ඡා කරන ඒවා දැන් ඔය 13 පාඩම් ටිකටත් මේ වගේ එකක් කරමු කියලා ළමයි කිව්වා. එතකොට ඒක සාමාන්‍යයෙන් ෆිසිකල් විදිහට කරන්නත් පුළුවන් අපිට ලබන මාසෙ වගේ පන්ති වලට එන්න කියලා. ඒව පුළුවන් තත්ත්වයක් තිබුණා. ඔන්ලයින් උත් දෙනවා. අර ඇවිල්ලා උනත් කරන්න එතකොට අවස්ථාවක් තියෙනවා. එහෙම කරනවා. අර මං කියන්නේ මේ කාලේ ඔයා මේ මාස දෙක හරියට පාවිච්චි කරගන්න. ඔන්න ප්‍රමිති ආයතනයේ වැඩ ටිකත් හරි. උර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැනයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ගැනයි මතක තියාගන්න තිබ්බේ එකම වගේ කරුණු ටිකක් නේ. දෙන්නගෙම තිබ්බේ මොනවාද? අරමුණු ටිකයි කාර්යයන් ටිකයි ව්‍යාපාර වලට වැදගත් වන ආකාරය. ගෑස් දාලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද එක්සෑම් එකට කියලා අහනවා. අහන එක නෑ පුතේ ගොඩක් වෙලාවට. මොකද ආණ්ඩුවටනේ ලකුණු කැපෙන්නේ. හරි. අහන්නත් ඉන්න තියෙනවා.
ඒ වුණාට අහුවොත් ළමයි මොනවද ලියන්නේ? අන්න ඒකනේ වැඩි. ඒ හින්දා ඕවා අහන එකක් නැහැ. මොකද දැන් එක පැත්තකින් තාම ප්‍රශ්නෙට හරියට පිළිතුරක් නැහැ. ඇයි පුපුරන්නේ කියලා එකෙක්වත් කියන්නේ නැහැ නේ මොකද්ද හේතුව කියන්නේ. දැන් ගෑස් සමාගම් වල කළමනාකරුවෝ කාරීත්වය පිළිගත්තා කියලා මේ ළඟදී මැසේජ් එකක් ආවා. ගෑස් වල සංයුතිය වෙනස් කරා කියලා. ඒ හින්දා පුපුරන වැත්තේ කියලා. අර මොකෙන්ද ඇමතියෙක් මං අහගෙන මේ ළඟදී කියනවා සිලින්ඩරේ නෙවෙයිලු අවුල තියෙන්නේ ලිපේ. ලිපේ නෙවෙයි ඉතින්. මම ගොන්නේ ඇමතිලා බලන්න. යා මෙච්චර කල් ලිප පුපුරන්නේ බෑ. අන්න ඒ වගේ එකේ කාමරයකට දාලා ඔය ලීක් වෙන ගෑස් සිලින්ඩරයක් දාලා වහලා තියන්නේ. මිනිසුන්ට බොරු කියනවා. ඌ කියනවා ලිපේලු ප්‍රශ්නේ තියෙන්නේ. හරි? ඉතින් අන්න ඒ වගේ. ලිපේද ප්‍රශ්නේ තියෙන්නේ කියලා බලන්න ලිපකුයි සිලින්ඩරේකුයි දාලා ඌව තියලා තියන්නේ. ඕනේ දවසක් කමාරක් බලන්න. ලීක් නැති එකක් හරි කමන්නේ ලීක් වෙන විදිහට දාන්න. ඉතින් ඌ අහන්නේ නැහැ. ඉතින් මොනව අහන්නද? සාමාන්‍ය පාරිභෝගික ආරක්ෂණය පැත්තෙන් ඉතින් අහන්න පුළුවන් අහනවා නම් ලියන්නේ මොනවාද? අපි දන්නේ නැහැ නේ හේතුව. සිලින්ඩර පුපුරනවා එච්චරයි. ඉතින් අපිට ඇඟිල්ල දික් කරන්න පුළුවන් අපේ දැනුමේ හැටියට අධ්‍යාපනයේ හැටියට කාටද? අදාළ නිෂ්පාදකයන්ට. රක්ෂණය පැත්තෙන් ගත්තොත් නිෂ්පාදිත වගකීම් රක්ෂණය. ඒකට තමන්ගේ නිෂ්පාදිත හින්දා ඒවා පාවිච්චි කරන අයට හානියක් වුණොත් නිෂ්පාදකයා වගකීම් යුතුයි කියලා අපි උගන්වලා තියෙනවා. එහෙනම් ඔය පිපිරිච්ච මිනිසුන්ට අදාළ ගෑස් සමාගම් වලින් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්න ඕනේ. මොකද ගෑස් සිලින්ඩරය පිපිරුවා කියන්නේ මේ රතිඤ්ඤ කල්ලක් බබර චක්‍රයක් පිපිරුවා වගේ නෙවෙයි. මිනිස්සු මැරෙනවා. දැන් කුස්සිය පිපිරුවොත් එහෙම මුළු කුස්සියම ඉවරයි. කුස්සියනේ ගේම ඉවරයි හරියට වෙනුනේ. ඒ හින්දා ඒවා හරියට ගෙවන්න ඕනේ. ඉතින් ඔයා එක එක තියෙනවනේ කවුද දන්නේ ඉතින් ඔයා මොන මොන විදිහේ වැඩද කියලා දැන් මෙච්චර කල් නැතුව තිබ්බ එකක් එකපාරට දරබඩ ගාලා පුපුරන්න පටන් ගත්තේ. කාගේ හරි ඇමති පුතෙක්ටවත් අයිඩියාවක් තියෙනවද දන්නේ නැහනේ අලුතෙන් ගෑස් සමාගමක් එහෙම පටන් ගන්න. මේක ලංකාවනේ වගේව තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිත ඒගොල්ලන්ට එච්චර අදාළ නැහැ. ඒගොල්ලන්ගේ මොකක් හරි වගේ ගේමක් ගහගන්න තියෙනවනේ. අපිට ඒක බලාගත්ත හැකි තව ටික දවසක් යනකොට අලුත් ගෑස් සිලින්ඩරයක් එහෙම ආවොත් වෙන පාටට අන්න පිපිරුවේ මේ හේතුව හින්දා කියන. හරි? ඔයාලට නෑ අපිට. හරි. සිලින්ඩරයක් තියෙනවා නම් එළියෙන් හරි තියලා තියන්න. ඊළඟට ඔන්න අපේ එහෙනම් තුන්වෙනි පාඩමේ වැඩ ටික ඉවරයි. දැන් තුන්වෙනි පාඩමේදී ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික අරමුණු, රජයේ ව්‍යාපාර වලට බලපෑම් කරන ආකාර, ඊළඟට පාරිභෝගික ආරක්ෂණය පැත්තෙන් ගත්තොත් දැන් ඔය කතා කරපු ටික. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැන, ප්‍රමිති ආයතනය ගැන, අයිතිවාසිකම් 8යි, වගකීම් 5යි ඔය සෙට් එක. අපි ඊළඟට ගමුකෝ ව්‍යාපාර සංවිධාන පාඩමට අදාළව. බලන්න මෙන්න මේවා පටපට ගාලා ලියාගත්ත හැකිද කියලා. විධිමත් ව්‍යාපාර සංවිධානයක දැකිය හැකි මූලික ලක්ෂණ. කියන්න බලන්න සුසු ගාලා. විධිමත් ව්‍යාපාර සංවිධානයක දැකිය හැකි මූලික ලක්ෂණ කිව්වම මොනවද ගන්න පුළුවන්? අරමුණක් තිබීම. ඔව් අරමුණක් තියෙන්න ඕනේ. අරමුණක් කියලාම කියන්න එපා. අරමුණු තිබීම. සංවිධාන ව්‍යුහයක් පැවතීම. සංවිධාන ව්‍යුහය කියන අතරේ අනිත් ළමයි ලියා ගන්න. අරමුණු තියෙන්න නැත්නම් ඕගොල්ලන්ගේ උත්තර අහන්න ටිකයි කියන්න ටිකයි මම අර වෙලා අරගෙන කරන්න ටිකක් ඵලදායීතාවය වැඩි වෙන හින්දා නැත්නම් ගියාගෙන ගිහිල්ලා ඕගොල්ලෝ ලියාගෙන යන එක වැඩක් නැහැ. අරමුණු තිබීම සංවිධාන ව්‍යුහයක් තිබීම හරි. තව කියන්නේ පුද්ගලයන් සිටීම. පුද්ගලයන් සිටීම. ඒකත් හරි. තව ලියපු ළමයි කියන්නේ. ඒතකොට අනිත් පැයට ලියාගත්ත හැකිනේ. පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තිබීම. ඒක තමයි සංවිධාන ව්‍යුහයක් තිබීම කියන්නේ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක ලක්ෂණ ටික නෙවෙයි අහන්නේ. විධිමත් ව්‍යාපාර සංවිධානයක දැකිය හැකි මූලික ලක්ෂණ. අරමුණු තිබීම හරි, සංවිධාන ව්‍යුහයක් තියෙන්න ඕනි හරි. දඬුවම් දීමේ ක්‍රමවේදයක්. දඬුවම් දීමේ ක්‍රමවේදයක් තිබීම. සංවිධාන සංස්කෘතියක් පැවතීම. සංවිධාන සංස්කෘතියක් තිබීම.
sannivedana paddhatiyak පැවතීම. sannivedanaye gala yame ක්‍රමයක් තිබීම. අර ඔයගොල්ලෝ මොකද්ද සංවිධාන ව්‍යුහයක් තිබීම කියන එකම තමයි බලතල බෙදී යාමේ ක්‍රමයක් තිබීම කියලා කියන්නේ. බලතල බෙදී යාමේ ක්‍රමයක් තිබීම කියන්නේ ඒකමයි. අනන්‍යතාවය සඳහා නමක් තිබීම මොනවද හතරක් පහළ ලියන්නේ. ඊළඟ ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය හොඳට බලා ගන්න. මොකද ඔය ලේසි වුණාට MCQ වල අහනකොට පොඩ්ඩක් යම්කිසි වචනයකට අවධානය ගියේ නැති වෙච්ච ගමන් උත්තරේ වැරදි. ලස්සනට ඒගොල්ලෝ පැටලෙන විදිහට රවුන්ඩ් කරලා දෙනවා. ව්‍යාපාර සංවිධාන වර්ග කරලා තියෙනවා ප්‍රධාන කොටවල් දෙකකට ලාභ අරමුණු කරගත් සහ නොගත් කියන. ලාභ අරමුණු කරගත් කියන එක ආයි වර්ග කරලා තියෙනවා පෞද්ගලික පොදු කියන. ගැලීම් සටහන් දෙකක දෙන්න ඕනේ මම මෙතන එකට දීලා තියෙන්නේ. මෙතන විශේෂයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනි කාරණාව තමයි අර ලාභ අරමුණු කරගත්ත පොදු අයත් ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ රජයට අයිති හැබැයි ලාභ අරමුණු කරගත්තු අය ඉන්නවා කවුද? රාජ්‍ය සමාගම්. නැතර ළමයින්ගේ තියෙනවනේ අපි හිතන විදිහක් තියෙනවනේ. රජේ නම් ලාභ අරමුණක් නැහැ කට්ටියම. පෞද්ගලික නම් හැමෝම ලාභ අරමුණුයි කියන්නේ. ඒ 90ක් හරි පොඩි තැනකදී එක්කෙනෙක් දෙන්නෙක් එහෙම පයින්නවා. එක්කෙනෙක් තමයි රාජ්‍ය සමාගම. අයිතිය පැත්තෙන් රජේ වුණාට අරමුණු පැත්තෙන් ලාභ අරමුණක් තියෙනවා යාර. අනිත් පැත්තෙත් ඉන්නවා එහෙම එක්කෙනෙක්. ලාභ අරමුණු කර නොගත්ත පෞද්ගලික කට්ටියක් ඉන්නවා. දැන් පෞද්ගලික කිව්ව ගමන් අපි හිතන්නේ නැහැ ලාභ අරමුණු කර නොගත්ත කට්ටිය ඉන්නවා කියන්නේ. එක්කෙනෙක් ඉන්නවා. සමුපකාර. සම්පකාර විතරක් නෙවෙයි සම්පකාර හා අනිකුත් ඒ වගේ සමිති. හරි. හරි. එහෙනම් කේවල ස්වාමී ව්‍යාපාරවල මෙන්න මේ තොරතුරු ටික දැන් බලමු අපිට පුළුවන් ද කියලා. ඕකෙන්නේ පටන් ගන්න ව්‍යාපාර සංවිධාන ක්‍රමයක. කේවල ස්වාමී ව්‍යාපාරවල මම ඔතන දෙන්නේ නැහැ වාසි අවාසි මේ ටියුට් එකේ දුන්නේ නැහැ. ඉතින් වැඩක් නැහැ නේ. හිතලා ලියන්න පුළුවන් දේවල් නේවා. දැන් අර පේපර් එකේම ටිකක් කරපු හින්දා අපි දන්නවා ව්‍යාපාර සංවිධාන වලින් ප්‍රශ්නයක් අහනකොට ව්‍යාපාර සංවිධාන ක්‍රම එකක් නෙවෙයි 3-4ක් ඕනි වෙන විදිහටනේ ප්‍රශ්න ඒගොල්ලෝ අහන්නේ. මුලින් මෙහෙම තිබ්බා මෙහෙම තිබ්බා මෙහෙම තිබ්බා එහෙමනේ එන්නේ. ඉතින් වාසිය අහන්න පුළුවන්. හිතකර ලක්ෂණ කියලා වාසිය කියලා අහන්න පුළුවන්. කේවල ස්වාමී ව්‍යාපාරයක වාසිය O level කොමර්ස් කරන එකට උනත් හිතලා ලිව්වේ හැකියි. ඒ හින්දා පොඩ්ඩක් හරි වැදගත් දේ තමයි කේවල ස්වාමී ව්‍යාපාරවල ලියාපදිංචිය ගැන. ඒක හින්දා මම මේකට දැම්මයි. මට කියන්න ලියාපදිංචියට අදාළ පනත මොකද්ද කේවල ස්වාමීගේ? 1918 අංක 6 දාන ව්‍යාපාර නාම ආඥා පනත. ව්‍යාපාර නාම ආඥා පනත. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. කොහෙටද අයිලුම් පත්‍ර ඉදිරිපත් කරන්න ඕනි කේවල ස්වාමී ව්‍යාපාරය ක්‍රියාපදිංචි කරන්න නම්? අදාළ පළාත සභාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අදාළ කියන වචනේ දාන්න. එහෙම නැත්නම් අදාළ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එහෙම නැත්නම් ව්‍යාපාරයේ පිහිටි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. මොකද නිකම්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා දාන්න එපා. හැමතැනම තියෙනවනේ. මොනවද ලියවිලි දෙක? අයිතුම් පත්‍රයයි ග්‍රාම නිලධාරී සහතිකය ලබා ගැනීම සඳහා වාර්තා. ඔව්. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ග්‍රාම නිලධාරී වාර්තාවයි ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ග්‍රාම නිලධාරී වාර්තාවයි ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය. ඔය දෙකනේ ඕනේ. එතකොට කේවල ස්වාමී ව්‍යාපාරවල ඊට වඩා දේවල් නැහැ. වාසිය තියෙන්න පුළුවන් වාසිය කටපාඩම් කරන්න ඕනේ නැහැ. හිතලා ලිව්වේ හැටි. ඊළඟට හවුල් ව්‍යාපාර කියන කෑල්ලට එන්නකො ඒකෙත් තියෙනවා පොඩ්ඩක් කාරණා දෙක තුනක්. හවුල් ආඥාපනතේ තියෙන විදිහට හවුල් ව්‍යාපාර නිර්වචනය කරන්නේ කොහොමද? කොහොමද ලිව්වේ ඔබ? ලාභ ඉපීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධය. අන්න හවුල් ආඥාපනත අනුව හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න කිව්වොත් ඒ විදිහටම ඕනි.
ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින් අතර පවත්නා සම්බන්ධතාවය. ලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින් අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරය. එතකොට ඔය නිර්වචනය ඔහොම පොඩියට කියවුණාට ඔය නිර්වචනය ඇතුලේ තියෙනවා හවුල් ව්‍යාපාරයක තිබිය යුතු අනිවාර්ය ලක්ෂණ හතර. ඔයා ඔය දැන් ලියපු නිර්වචනය ඇතුලේ තියෙනවා. තව ඔයගොල්ලෝ මුලින්ම පටන් ගත්තේ ලාභ ලැබීමේ අරමුණින්. අන්න ඒක අනිවාර්ය ලක්ෂණයක්. ලාභ ලැබීමේ අරමුණක් තිබෙනවා. ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන. අන්න දෙවෙනි අනිවාර්ය ලක්ෂණය ව්‍යාපාර කටයුත්තක් තිබීම. පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය. ඒ කියන්නේ පුද්ගලයන් සිටීම. පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය කියලා කියවෙනවා. ඒ කියන්නේ පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන්නත් ඕන. ඒ හතර හවුල් ව්‍යාපාරවල අනිවාර්ය ලක්ෂණ හතර කියලා කියන්නේ. ඔතන පැටලෙන්න ටිකක් තියෙනවා. දැන් ඕකේ අර ඉස්සර නම් අපි ගෙලින්ම හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන් තිබිය යුතු ලක්ෂණ කියලා පහක් නේ ඉගෙනුවේ. දැන් දීලා තියෙනවා අනිවාර්ය ලක්ෂණ කියලා ඔන්න ඔය හතරයි සුවිශේෂී ලක්ෂණ කියලා පහකුයි. අනිවාර්ය ලක්ෂණ ඇහුවොත් ඔය නිර්වචනයේ තියෙන අනිවාර්ය ලක්ෂණ හතර. සුවිශේෂී ලක්ෂණ කියලා අහනකොට පහක් තියෙනවා. ඒ පහේ ඔය හතරක් තියෙනවා. හරි. බලන්න මොනවද අනිවාර්ය ලක්ෂණ කියන්නේ? ලාභ ලැබීමේ අරමුණක් තිබීම, ව්‍යාපාර කටයුත්තක් පැවතීම, පුද්ගලයන් සිටීම, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් එහෙම නැත්නම් එකඟතාවයක් තිබීම. කියන්නේ පුද්ගලය අතර යම් එකඟත්වයක් ඇති වෙලා තියෙනවා. එකඟ වීමක් එතන තියෙනවා. සුවිශේෂී ලක්ෂණ කිව්වහම ඒ ටිකම එනවා අර තව එනවනේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන එකකුත්. එතන මෙතන අන්තිමට කිව්වේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන එක නෙවෙයි. අනිවාර්ය ලක්ෂණ හතරේ අන්තිමට තියෙන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන එක නෙවෙයි. අන්‍යෝන්‍ය එකඟත්වය. يعني එකඟ වීම. විවිසුමක් කියන එක. සුවිශේෂී ලක්ෂණ දිගේ ලියන්න මෙහෙම. හවුල්කරුවන් අවම දෙකක් හා උපරිම 20ක් සිටීම. ඒක සුවිශේෂී ලක්ෂණයක්. හවුල්කරුවන් අවමයේ දෙකක් හා උපරිමයේ 20ක් සිටීම. අවමයේ දෙකක් හා උපරිමයේ 20ක් සිටීම. හවුල්කරුවන් අවමයේ දෙකක් හා උපරිමයේ 20ක් සිටීම. හවුල්කරුවන් අතර කිවිසුමක් තිබීම. ඒක ලිඛිත හෝ වාචික හෝ ව්‍යංග හෝ කොහොම හරි ගමන්නේ. හවුල්කරුවන් අතර කිවිසුමක් තිබීම. හවුල්කරුවන් අතර කිවිසුමක් තිබීම. ලාභ බෙදා ගැනීම සඳහා එකඟත්වයක් තිබීම. ලාභ බෙදා ගැනීම සඳහා එකඟත්වයක් තිබීම. ලාභ බෙදා ගැනීම සඳහා එකඟත්වයක් තිබීම. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් තිබීම. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් තිබීම. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් තිබීම. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයක් තිබීම.
හරිද? අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කියන්නේ මොකක්ද කියලා දන්නවද? දන්න ළමයි තේරුම කියන්නේ? එක් හවුල්කරුවෙකුගේ කාර්යයක් අනිත් හවුල්කරුවෙක්ට බලපාන වගේ දෙයක්. ඔව් අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය නිසා වෙන දේ තමයි ඒක. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය අර්ථකථනය කරනකොට කොහොමද කරන්නේ? අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය නිසා තමයි එක්කෙනෙක් කරන දේක් ඉතුරු අයටත් බලපාන්නේ. මං කියන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය යන්න හඳුන්වන්න වගේ කිව්වා. සෑම හවුල්කරුවෙක්ම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානියෙකු වන බව. අන්නේ සෑම හවුල්කරුවෙකුගේම ප්‍රධානියෙක් හා නියෝජිතයෙක් වන බව. ඒක තමයි තේරුම. අර එක්කෙනෙක් කරන ඒවා අනිත් අයට බලපානවා කියන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ නිසා වෙන දෙයක්. ඒ කේස් එකේ ඉන්නේ අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වයේ නිසා ඒකයි එහෙම කියන්නේ. හවුල් ඔප්පුවක ඇතුළත් කරන කරුණු. දැන් හවුල් ව්‍යාපාර කොටසේදී ඕගොල්ලෝ අනිවාර්යෙන් බලා ගන්න ඕනි දැන් ටික මේ තියෙන්නේ. දැන් ඔවා කතා කරගෙන යනකොට ඔවා මතකයි වගේ නම් බය වෙන්න එපා. අවුලක් නැහැ. හැබැයි දැන් මේ තියෙන මාතෘකා ටික දැන් මේ ටියුට් එකේ අනම්මනම් ඔක්කොම තියෙන අත්‍යවශ්‍ය මාතෘකා ටික විතරනේ. මේ තියෙන ටිකක් මතක නැහැ වගේ නම් ඉතින් සෝරි තමයි. අබුරු කියන්න ඕනේ මේ පොතේ මේ ටියුට් එකේ තියෙන මාතෘකා ටික දැන් මං හිතන්නේ සෙමිනර් එක අපි ගිය සතියේ කරාට පස්සේ සමහර ළමයි මේකේ තියෙන ටික තනියෙන් ලියන්න ඇති. ටියුට් බල ලියුවට වැඩක් නැහැ. තනියෙන් කවුරු හරි මේකේ තියෙන මේ ප්‍රශ්නේ කියෝ උත්තර ටික ලියවන. ඒ ලියනකොට මේකේ තියෙන සේරම වගේ ලියා ගන්න පුළුවන් නම් බය වෙන්න එපා. හැබැයි මේකේ තියෙන ටික ලියනකොට 157ක් තියෙන ප්‍රශ්න ඔයාලට 50ක් විතර නම් ලියා ගන්න පුළුවන් 100 එකක් නෑ නම. මං ආයෙ නිකන් මේ අර බොරුවට නිකන් ඕගොල්ලන්ට මවල පාන්නේ නෑ නිකන් අර හීන මවන්නේ නෑ. ඇත්ත කියන්නේ. මේ 157 දැන් අපි හිතමුකෝ අපි එදා කතා කරානේ ටිකක්. ලියාගෙන යනකොට ඔයාලට එකක් දෙකක් එහෙම වුණාට කරන්න දෙයක් නෑ. ඉතින් එහෙම කොහොමදක තියාගන්නත් බෑනේ. මං කියන්නේ මේ ටියුට් එකේ හරිද? පේපර් වල ඉතින් හිතලා ලියන්නයි, කේස් ස්ටඩි ප්‍රශ්නයි, තෝරලා ලියන්නයි එතන තියෙනවනේ ගොඩක්. මං කියන්නේ තියරි විදිහට පාඩම් කරලා ඉවර ළමෙක්ට මේ ටියුට් එකේ තියෙනවා අනිවාර්යෙන් අහන්න පුළුවන් තියරි කොටස් ටික. ඒ කියන්නේ විෂය බලාගත යුතු තියරි කොටස් ටික. මේ ටික නිකන් බලනකොට ලියා ගන්න බැරි නම් බෑ. බොරු කරන්න එපා. එහෙනම් මේ මාස දෙකේ කරන්න පුළුවන් ටිකක්වත් කරගන්න. දැන් අහනවා හවුල් ඔප්පුවක ඇතුළත් කරුණු. ඔන්න පහක් ලියා ගන්න පුළුවන් නම් සුරුස් ගාලා හරි. කියන්න බලන්න එක එක කියන අතර අනිත් ළමයි ලියා ගන්න. ලාභ බෙදා ගැනීම එකඟතාව. ලාභ බෙදා ගන්න ආකාරය. ප්‍රාග්ධනය යෙදීම පිළිබඳ. ප්‍රාග්ධනය යෙදීම පිළිබඳ. ගැනලි සදා පොලියක් කිම වෙනනම් ඒ පිළිබඳ. හවුල් ව්‍යාපාරයේ පරමාර්ථ. ගැනිලි පොලී සහ ප්‍රාග්ධන පොලී පිළිබඳ. හවුල් ව්‍යාපාරයේ නවහාලි ගෙවීම පිළිබඳ. හවුල් වේතන පිළිබඳව. හවුල් වේතන පිළිබඳව. හවුල් ව්‍යාපාරයේ නම් හා ලිපිනය. හවුල් කරුවන්ගේ නම් හා ලිපිනය. හවුල් ව්‍යාපාරය අවසන් කිරීම පිළිබඳ කොන්දේසි. හවුල් ව්‍යාපාරය අවසන් කිරීම පිළිබඳ කොන්දේසි. නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී හෝ සිටින හවුල්කරුවෙකු ඉවත් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය. නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී හා සිටින හවුල්කරුවෙකු ඉවත් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය. ඔන්නෝ තමයි හවුල් ඔප්පුවක තියෙන්නේ. දැන් ඔය ඔප්පුව කියන්නේ ඇවිල්ලා හවුල්කරුව එකතු වෙලා හදාගන්න එකනේ. හවුල්කරුවන් විසින්ම හදාගන්න එකනේ. හවුල් ඔප්පුව කියන්නේ. එතකොට ආඥාපනතේ 24 වෙනි වගන්තියෙත් දාලා තියෙනවනේ හවුල් ව්‍යාපාරයක් කරන්න යන හැටි. ඔප්පුවේ ආඥාපනතේ බලපෑම කොහොමද හවුල් ව්‍යාපාර වලට එන්නේ? හා? ඔප්පුවේ ආඥාපනතේ කොයි විදිහටද හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ කියන්නකො?
හවුල් ඔප්පුව හවුල් ආඥාපනතට වඩා බලවත්. මම අහන්නේ ඔප්පුවේයි ආඥාපන දෙයි බලපෑම කොහොමද හවුල් ව්‍යාපාරවලට එන්නේ කියන්නේ? හවුල් ඔප්පුවේ නැති කරුණක් සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් පැනනගුණොත් හවුල් ආඥාපනයේ තියෙන විදිහට තමයි කටයුතු කරන්න ඕන. ඔප්පුවේ නැති කරුණු සම්බන්ධයෙන්ුත් එහෙමයි. අනිත් එක ලිඛිත හවුල් ඔප්පුවක් නැති වෙලාවක ආඥාපනද බලන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේ විශේෂ කියලා මම හිත කෙලින් මේ වගේ මට අහන්න පුළුවන් හවුල් ව්‍යාපාර හවුල් ඔප්පුවයි ආඥාපනතේ බලපෑම කොයි වගේද කියලා. ඒක තේරෙන්න ඕනේ මේ බලපෑම කියලා අහන්නේ මොන වෙලාවල් වලදීද බලපාන්නේ මේ දෙක මොකද්ද දෙක සාමාන්‍යයෙන් අපි හවුල් ඔප්පුවට අනුව තමයි ව්‍යාපාර කටයුතු කරන්නේ යන්නේ ආඥාපනත් අපිට බලපානවා යම් වෙලාවල් වලදී ඒ මොන වෙලාවල් වලදීද ඔප්පුවක් ලිඛිතව හදාගෙන නැති වෙලාවටයි ඔප්පුව තිබිලා ඔප්පුවේ නැති කාරණා සම්බන්ධයෙන් ඔප්පුව තිබ්බට වැඩක් නැහැ නේ ඔප්පුවේ යම් කාරණාවක් දාලා එහෙම නැත්තම් ඒ වෙලාවට ආඥාපනද බලන්න වෙනවා ඔප්පුවක් නැත්තම් කොහොමද ආඥාපනද බලන්න වෙනවා ලිඛිතව නැත්තම් මේ බලපෑම මතක තියාගන්න මොකද ඔප්පුවේ තියෙන ඒවායි ආඥාපන දෙය තියෙන ඒවා වෙන වෙනම ලියන්න කියලා ගොඩක් වෙලාවට අහන එකක් නෑ. ඒ බලපෑම එන විදිහට ප්‍රශ්නේ කරකවලා දීලා ඒ වෙලාවේදී කටයුතු කළ යුතු ආකාරය කියලා ඔයාගෙන් අහයි. මම මේක ඉතින් වෙන වෙනම දීලා තින්නේ ඔප්පුවේ තියෙන මේවා ආඥාපන දෙය තියෙන මේවා කියලා. එහෙම ප්‍රශ්නයක් අහන එකක් නෑ. සමහර වෙලාවට අපිට කියයි ඉතින්. මෙයා නම් ටිකක් එහෙම දීලා මෙයයි හවුල් ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒගොල්ලෝ අතර මුල ඉඳලාම ලිඛිත හවුල් ඔප්පුවක් තිබ්බේ නැහැ. මෑතකදී මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් මේ හවුල් ව්‍යාපාරයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා, ගැටුමක් ඇති වෙලා තියෙනවා. මේ වෙලාවේදී කටයුතු කරන්න ඕනේ කොයි විදිහටද? අන්න එහෙම අහන්න පුළුවන්. එහෙම ඇහුවොත් ඔයා තේරුම් ගන්න ඕනේ මෙතන ඔප්පුවක් තිබ්බේ නැහැනේ. ඔප්පුවක් නැත්තම් ආඥාපනද තමයි මේ වෙලාවට බලපාන්නේ. ඒක ඔයාලට මතක් වෙන්න ඕනේ. ඒ මතක් වුණාට පස්සේ ඔයාලට මතක් වෙන්න ඕනේ මේ කරුණු සම්බන්ධයෙන් ආඥාපනද කොහොමද තිබ්බේ කියලා. විශ්ලේෂණ හැකියාවයි දැනුමයි දෙකම බලන වෙනවා. ඒ ප්‍රශ්න වලින්. මුලින්ම මතක් වෙන්න ඕනේ ඔප්පුවක් නැති හින්දා මේ වෙලාවේදී ආඥාපනද තමයි බලපාන්නේ කියලා. ඊට පස්සේ මතක් වෙන්න ඕනේ ආඥාපනතේ ඒ කරුණු සම්බන්ධයෙන් කොහොමද තිබ්බේ කියලා. දැන් අපි බලමුකෝ ආඥාපනතේ කටයුතු කළ යුතු ආකාරය ලියන්න කිව්වහම ආඥාපනතේ කියලා තියෙන්නේ කොහොම වැඩ කරන්න කියලාද? ලාභ සම සමව බෙදාගත යුතුයි. ලාභ සම සමව බෙදාගත යුතුයි. ප්‍රාග්ධන පොලී සහ ප්‍රාග්ධන පොලී හිමි නොවේ. ප්‍රාග්ධනයට පොලී ඉල්ලන්න බෑ ආඥාපන තියෙන විදියට. ප්‍රාග්ධන පොලී හිමි නොවේ. හවුල් වේතන හිමි නොවේ. හවුල් වේතන හිමි නොවේ. හවුල්කරුවන්ගේ අතිරේක මුදල් සඳහා 5% පොලියක් ගෙවිය යුතුය. හවුල්කරුවන් අතිරේකව යොදන මුදල් සඳහා 5% පොලියක් ගෙවිය යුතුය. 24 වෙනි වගන්තිය 42 වෙනි වගන්තිය ඕකම නේ තියෙන්නේ. 24 වෙනි වගන්තිය තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ පුතේ හවුල් ව්‍යාපාරයක කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳ තියෙන 24 වෙනි වගන්තිය. අපිට අදාළ 24 වෙනි වගන්තිය විතරයි. හවුල් ඔප්පුවක් නැති වෙලාවට හවුල් ආඥා පනතේ 24 වන වගන්තියට අනුව කටයුතු කරන්න කියලා නේද? 24 වෙනි වගන්තියේ තියෙනවා තමයි දැන් ඔය කියන්නේ. අතිරේක ප්‍රාග්ධනය සඳහා 5% පොලියක් ගෙවිය යුතුය. හවුල් වේතන හිමි නොවේ, ප්‍රාග්ධන පොලි හිමි නොවේ. ගැණිලි සඳහා පොලි අය කළ නොහැක. ගැණිලි සඳහා පොලි අය කළ නොහැක. සර් මේ අතිරේක ප්‍රාග්ධනයයි අතිරේක ණයයි කියන්නේ මෙතනදී එකක් වගේ හිතන්න ඕනේ. දැන් දෙකක්. ඒ කියන්නේ ප්‍රාග්ධනයට අමතරව යොදන මුදල් වලට තමයි 100% පොලියක් දෙන්න කියලා කියන්නේ. ණය මුදලක් විදියට තමයි එතකොට හවුල්කරුවෙක් ඒ වගේ මුදලක් යොදන්නේ.
ප්‍රාග්ධනයට පොලී කියන්නේ වෙනම එකක්. කියන්නේ සාමාන්‍යයෙන් තමන් යොදන ප්‍රාග්ධනයට පොලී ගන්නත් ඕන නම් අවුල් ඔප්පුවේ දාගත්තා. අපිට ප්‍රාග්ධනයට පොලී ඕනි කියන්නේ. ප්‍රාග්ධනයට අමතරව යොදන මුදල් වලට පොලී කීයද කියලා ආඥාපනද තියෙනවා 5යි කියලා. අපිට ඕන නම් ඊට වඩා වැඩි ගන්න ඔප්පුවක දාගත්තා. ආඥාපනයේ ප්‍රාග්ධන පොලී ගෙවන්න කියලා නෑ. එපා කියලා කියන්නේ. සාමාන්‍ය ප්‍රාග්ධනයට පොලී ගන්න එපා කියලා ආඥාපනයේ තියෙනවා. අතිරේකේ වල 105ක් ගෙවන්න කියලා තියෙනවා. අපේ හවුල් ඔප්පුවේ ඉතින් අපිට ඕන විදිහට වදාගත්ත හැකි. මේ දෙක. ප්‍රාග්ධන පොලී වෙනයි අතිරේක ණය පොලී වෙනයි. වේතන ගන්න බෑ හරිනේ. කළමනාකරණයට සියලුම හවුල්කරුවන්ට සහභාගී විය හැකියි. කළමනාකරණයට සියලුම හවුල්කරුවන්ට සහභාගී විය හැකියි. ඒ වගේම අර නව හවුල්කරුවෙක් ගන්නකොට එහෙම එක්ක ඉන්න කෙනෙක් අයින් කරනකොට හැමෝගෙම කැමැත්ත ඕන. සියලු දෙනාම එකඟ විය යුතුයි. සියලු දෙනාම කැමති විය යුතුයි. එමණසි. හරි. හවුල් ව්‍යාපාරවල ඒ ටික තමයි විශේෂ ටික. වාසිය වාසි මම මේක දෙන්නේ නැහැ. වාසිය වාසි සංසන්දනාත්මකව ඒ වෙලාවට හිතලා ලියන්නයි තියෙන්නේ. කඩපාඩම් කරන්න යන්න එපා කිසිම වෙලාවක වාසිය වාසි නිකන් කියවගෙන යන්න. මොකද අපි දන්නේ නැහැ හවුල් ව්‍යාපාරවල වාසිය වාසි අහනකොට ඒක කේවල ස්වාමී ව්‍යාපාරයකට සාපේක්ෂව අහන්නත් පුළුවන්. පෞද්ගලික සමාගමකට සාපේක්ෂව අහන්නත් පුළුවන්. ඊට තියෙන ප්‍රශ්නේ හැටියට අපි බලන්න ඕනේ මොකට සාපේක්ෂවද අහලා තියෙන්නේ. දැනට කේවල ස්වාමී ව්‍යාපාරයක් විදියට තිබ්බ එකක්. හවුල් ව්‍යාපාරයක් වෙලා නම් කේවල ස්වාමීකට සාපේක්ෂව බැලියන. හවුල් ව්‍යාපාරයක් විදියට තිබ්බ එකක්. පෞද්ගලික සමාගමක් කරන්න යනවනම් එතන ඒ දෙන්නම එපා සංසන්දනය කරන්න. සංසන්දනාත්මකව ලියනකොට යම් යම් කරුණු තියෙන ඒවා අයින් කරන්න ඕනේ අලුතෙන් එකතු කරන්න ඕනේ එහෙම වෙනවා. හරිද? ඊළඟට හවුල් ව්‍යාපාරවල එතකොට ඔය ආඥාපනතයි ඔප්පුවයි අනිවාර්ය ලක්ෂණයි සුවිශේෂී ලක්ෂණයි ඊට අමතරව වාසිය වාසි දැන් දෙන්නේ නැහැ මොකද ඒ අහලා තියෙන ප්‍රශ්නේ හැටියට බලන්න සාපේක්ෂව මොකට සාපේක්ෂවද ලියන්න ඇවිල්ලා තියෙන්නේ කියන්නේ. සමාගම් වලට එමුකෝ. සමාගම් වල අහන්න පුළුවන් එකක් තමයි සමාගම් වල සංස්ථාපිත සමාගම් වල සුවිශේෂී ලක්ෂණ. ටට්ටක් ගාලා කියන්න බලන්න ලියපු ළමයි කවුරු හරි සුවිශේෂී ලක්ෂණ හැටියට මොනවද ලිව්වේ? අඛණ්ඩ ප්‍රයත්නක් පැවැත්වීම. නීතිමය පුද්ගල භාවයක් තිබීම. ඔය අනිත් දෙකේම දැකපු නැති මේකේ තියෙන සුවිශේෂී ලක්ෂණනේ අහන්නේ නීතිමය පුද්ගල භාවයක් තිබීම. අඛණ්ඩ ප්‍රයත්නක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. කොටස් පැවරීම හැකියාව. කොටස් නිකුත් කිරීම වගේ ප්‍රාග්ධනය සපයා ගැනීම. වගකීම සීමා සහිත වීම. වගකීම සීමා සහිත වීම. අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් කළමනාකරන කටයුතු කිරීම. නිත්‍ය සන්තතික හැකියාව. නිත්‍ය සන්තතික හැකියාව. ඒකට අඛණ්ඩ පැවැත්මක් තිබීම කිව්වත් හරි. තව එච්චරද? සුවිශේෂී ලක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩල කළමනාකරණයක් තියෙනවා අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කොටස් ප්‍රායි ලියාපදිංචි කර පවත්වාගෙන යාම. එහෙම නැත්නම් සමාගම් පනතයට තේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වීම. එහෙම කිව්වත් හරි. ලියාපදිංචි කර පවත්වාගෙන යාම කිව්වත් හරි ලියාපදිංචි සමාගම් පනතයට ලියාපදිංචි අනිවාර්ය වීම කිව්වත් හරි. ඊළඟට සමාගම් වල ද සීමිත සමාගම් දැන් මම අහන්නම්කො නිකන් අර මේක නේද දාන්න. තියෙනවනේ. සමාගම් ක්‍රමය කිව්වහම පොදුවේ ඔක්කොම සෙට් එකේ ඉන්නවනේ මෙතන සීමා සහිත පෞද්ගලික ඒවයි සීමා සහිත පොදු ඒවයි ඔක්කොම. ඒ ඔක්කොම පොදුවේ ගත්තාම සංස්ථාපිත සමාගම් වල තියෙන සුවිශේෂී මේ වාසි හැටියට මොනවාද ගන්න පුළුවන්? ඒ කියන්නේ තනිකර සමාගම් ක්‍රමයම ගැන හිතලා තමයි එතකොට කියන්නේ. සමාගම් ක්‍රමයම ගැන හිතන්න. පෞද්ගලිකද පොදුද කියලා වෙන් කරන්න ඕනේ නැහැ. කියන්න බලන්න. අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. දක්ෂ කළමනාකරුවන්
ආකර්ෂණය දක්ෂ කළමනාකරණයක් පවත්වාගත හැකි වීම මහා පරිමාණ පිරිමැසුම් මහා පරිමාණ පිරිමැසුම් ලැබිය හැකි වීම වැඩි ලාභේ ප්‍රාග්ධනයක් වීම රැස් කරගත හැකි වීම මොනවාද වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත වැඩි හැකි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම ලාභේ ව්‍යාපාර තුලම රැඳී පවතීම ඕ ඒක හැබැයි පොදු සමාගම් වල විතරක් තියෙන වාසියක් ඒක නොලිය ඉන්නකො කෝකට මෙතන සීමිත සමාගම් කිව්වම පොදු සහ පෞද්ගලික දෙන්නම දාගන්නවා. ඒතර අපි විශේෂයෙන් අර හවුල් ව්‍යාපාර වලට කියන ස්වාමී ව්‍යාපාර වලට සාපේක්ෂව හිතුවා නම් හරි. වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න එක හරි. දක්ෂ කළමනාකරුවන් බඳවාගත හැකි වීම හරි. දක්ෂ සේවකයන් ලබාගත හැකි වීම හරි. මහා පරිමාණ පිරිමැසුම් ලැබිය හැකි වීම හරි. නෛතික පුද්ගලභාවයක් තිබීම හරි. වගකීම සීමිත වීම හරි. අවාසි ගත්තොත් අවාසි මම මෙතන ලියන්න කියලා දීලා නැහැ. ඉතින් වාසි ගැන කිව්වහම අවාසි අනිත් පැත්තෙන් ඕගොල්ලෝ හිතන්නේ බෑ. සමාගම් ක්‍රමය සීමිත සමාගම් කියන ක්‍රමය තුල ඔයා දකින අවාසි මොනවාද? නීතිමය බලපෑම් දැඩිවීම. නීතිමය බලපෑම් වැඩි හරි. අලාභේ ව්‍යාපාර කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීම ආරම්භ කිරීමේ හා විසුරුවා හැරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීම. අලාභේ දෙන්න අවශ්‍ය වීම අලාභේ ව්‍යාපාරය තුලම රැකීම ඒ ලාභේ ව්‍යාපාර තුලම රැඳෙන එකයි අලාභේ ව්‍යාපාර තුලම රැඳෙන එකයි පොදු සමාගම් වල විතරයි තියෙන්නේ. ආයකක් දාමුකෝ. හරි තව ආරම්භ කිරීමට වැඩි පිරිවැයක් ආරම්භ කිරීමට වැඩි පිරිවැයක් තිබීම, ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වීම, ගිණුම් තැබීම අත්‍යවශ්‍ය වීම ගිණුම් තැබීම විගණනයේ අනිවාර්ය වීම. හරි. සමාගම් පනත යටතේ ආරම්භ කළ හැකි ප්‍රධාන සමාගම් වර්ග තුන නිතරම MCQ අහන එක මොකක්ද? සීමා සහිත සීමා සහිත සීමා රහිත සීමා රහිත අපේ අපේ සීමිත. ඒක ගැලීම් සටහනකුත් දීලා තියෙනවා. සීමා සහිත කියන එක ආයි කෑල්ල තුනකට කඩනවානේ. සීමා සහිත පෞද්ගලික, සීමා සහිත පොදු, සීමා සහිත අක්කරල කියන. මට කියන්න පෞද්ගලික කෙනයි පොදු කෙනයි වෙන වශයෙන් කියනකොට කොහොමද පෞද්ගලික කෙනාව නිර්වචනය කරනකොට මතු කරන්න ඕනි පොයින්ට් මොනවාද? නිර්වචනයක් හදන්න එපා මට මූලික පොයින්ට් ටික කියන්නේ පෞද්ගලික සමාගම් කිව්වහම මොකද්ද යාගේ තියෙන විශේෂත්වය? කොටස්කරුවන් අවම සංඛ්‍යාව සහ උපරිම සංඛ්‍යාව සමාහනික යාව හඳුන්වනවා නම් මෙන්න මෙහෙම කෙනෙක් තමයි යා. කොහොමද කියන්නේ? මේ මුලට පෞද්ගලික කියන වචනේ එනවා. බැයිද කියන එක කොටස් නිකුත් කිරීමේ හැකියාව මත ප්‍රසිද්ධ කරනවා. නෑ මම අහන්නේ එහෙම නෙමෙයි. දැන් පෞද්ගලික පොදු කියන දෙන්නෙක්නේ. ඒ දෙන්නව වෙන් කරන ප්‍රධාන තැන් ටික මම අහන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර්ථකථනය කරනකොට පෞද්ගලික සමාගම් යනු මෙන්න මේ වගේ ඒවා කියලා කොහොමද කියන්නේ? ව්‍යාපාරේ නමට පෞද්ගලික කියන වචනේ නෝ එහෙම ඕනේ නෑනේ. එයාගේ මූලික තැන් දෙකක් නේ මෙතන මතු කරන්න කියලා මං තියෙන්නේ. ප්‍රසිද්ධ කොටස් නිකුත් කිරීම නොහැකි උපරිම සමාජ අන්න ඒක. එයාව හඳුන්වන්නේ එහෙමයි. ඒ දෙන්නගේ වෙනස්කම් ලියන්න කිව්වොත් එහෙම අරවා හරි. මං අහන්නේ මෙයාව හඳුන්වනකොට අර මෙයාට බැරි වැඩ දෙකක් තියෙනවනේ. ඒ දෙකින්නේ මෙයාව අර්ථකථනය කරගන්නේ අපි. ප්‍රසිද්ධියේ කොටස් සැලවි කළ නොහැකි උපරිම සමාජික සංඛ්‍යාව 50කට සීමා කර ඇති. සමාගම් පනත යටතේ පිහිටවන ව්‍යාපාර සංවිධාන සීස පෞද්ගලික සමාගම් වේ. පොදු සමාගම් කියන කොටත් ඒ දෙකම මතු කරන්නේ. ප්‍රසිද්ධියේ කොටස් සැලවි කළ හැකි උපරිම සමාජික සංඛ්‍යාව සීමාවක් නැති සමාගම් පනත යටතේ පිහිටවන ව්‍යාපාර සීමිත පොදු සමාගම් වේ. ඒකයි හැඳින්වීම ඔගොල්ලෝ කියාගෙන ආවේ දෙන්නගේ වෙනස්කම් ටික. වෙනස්කම් ඇහුවොත් වෙනස්කම් කියන්න පුළුවන්. හරියගේ පෞද්ගල දානවා, මෙයාගේ පොදු දානවා. එහෙම කියන. අර්ථකථනය කරනවා කියන්නේ වෙනම එකනේ. අර්ථකථනය කියන්නේ හඳුන්වනවා. යාර ඔය මූලික පොයින්ට් දෙක දාලා අරවත් ලිව්වට කමන්නේ. ඒක හැඳින්වීම ටිකක් දීර්ඝ වෙනවනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ කරුණු දෙක නොදා අර වගේ නිකන් වල්පල් දාන්න යන්න එපා. මේ කරුණු දෙක අනිවාර්යෙන් දාන්න. මෙයාගේ නිර්වචනය හැදෙන්නේ එහෙමයි. ප්‍රසිද්ධිය කොටස් සැලවි කළ නොහැකි උපරිම සමාජිකයන් 50කට සීමා කර ඇති ව්‍යාපාර. සමාගම් පනත යටතේ පිහිටවන ව්‍යාපාර. සීමිත පෞද්ගලික සමාගම්.
ඒ දෙකම දාලා අරය කියන පොදු සමාගම. අක්කරල කියන්නේ කොහොමද කියන්නේ? අක්කරල කියන්නේ කොහොමද කියන්නේ? ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර වෙනත් රටක ව්‍යාපාර කටයුතු කරන ඔව්. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා වෙනත් රටක ව්‍යාපාර කටයුතු කරනවා නම් අක්කරල. අප සීමා සහිත සමාගම කියන අර්ථකථනය කරන්නේ කොහොමද? වගකීම ඔවුන් මිලදීගත් කොටස් වල වටිනාකමට පමණක් සීමා වෙනවා. අනේ සීමා සහිත සමාගම් කිව්වහම අර්ථකථනය කරන විදිය. කොටස් හිමියන්ගේ වගකීම ඔවුන් මිලදීගත් කොටස් වල අගයට පමණක් සීමා වන සමාගම් සීමා සහිත සමාගම්. අපයෙන් සීමිත සමාගම් වෙන්නේ කොහොමද කියන්නේ? කොටස් නිකුත් කිරීමක් සිදු නොකරන කොටස් හිමියන්ගේ වගකීම සාංගමික ව්‍යවස්ථාවේ සඳහන් අප වටිනාකමට පමණක් සීමා වන සමාගම්. අනේ කොටස් නිකුත් කරන්නේ නැති කොටස් හිමියන්ගේ වගකීම ව්‍යවස්ථාවලියේ සඳහන් අප වටිනාකමකට සීමා වන සමාගම්. එහෙනම් අපයෙන් සීමිත සමාගම්. අන්න ඒවැයි මූලික නිර්වචන ටික එහෙම ඔන්න ඔය විදිහට ඕනි වෙලාවක මතක් වෙන මට්ටමට තියාගන්න. පටලගෙන නිකන් එහෙම දඟලන්න එපා. වටේ වටේ යනවා එක්ක පටලගෙන දඟලනවා කවලම් කරගෙන එහෙම නෙමෙයි ගන්න නිරවුල්ව මතක තියාගත්තා හැකියි. හරිනේ? සීමා සහිත ඊළඟ අපයෙන් සීමිත ඊළඟ පෞද්ගලික පොදුවක් කරන ලැයිස්තුගත සහ නොවූ කියන එකේ වෙනස මොකද්ද? කොටස් වෙන්න පුළුවන් ලයිස්තුගත නිරලයිස්තුගත වෙලා කොළඹ කොටස් සූමාරුවේ ලැයිස්තුගත වෙච්ච ඒවා නිරලැයිස්තුගත කොටස් සූමාරුවේ ලැයිස්තුගත වෙච්ච නොවිච්ච ඒවා ලැයිස්තුගත නොවු. එහෙමනේ. හරි. මෙන්න මේ ලක්ෂණ ටික අනුව පෞද්ගලික හා පොදු දෙන්නව සංසන්දනය කරන්න. උපරිම සමාජික සංඛ්‍යාව පෞද්ගලිකයේ කීයද? 50යි. පොදු එකේ සීමා රහිතයි. ප්‍රාග්ධන සම්පාදනය කොහොමද දෙන්නගේ වෙනස් විදිහට ලියන්නේ? කොටස් අලෙවි කළ නොහැකි කොටස් අලෙවි කළ හැකි එහෙම කියන්න බෑ. කොටස් අලෙවි කළ හැකි නොහැකි කියන්නේ දෙන්නම කොටස් විකුණනවා. ප්‍රසිද්ධියේ කොටස් වලින් ප්‍රසිද්ධියේ කොටස් අලෙවි ප්‍රසිද්ධියේ කියන වචනේ දාන්න නෑ. කොටස් අලෙවි කළ හැකි නොහැකි කියන්නේ පා සම්පූර්ණ වැරදි. ඒක දැන් දෙන්නගේම කොටස් නිකුත් කිරීමෙන් සපයාගන්නේ කියලා ලියන්නත් එපා. සංසන්දනය කරන්න කිව්වහම වෙනසක් වෙන විදිහට බෑ ලියන්න. සංසන්දනය කරන්න කිව්වහම එතකොට ප්‍රාග්ධන සම්පාදනය කිව්වහම පෞද්ගලික සමාගම් ගත්ත ඕන සමහර ළමයි ලියන්න පුළුවන් එහෙම. කොටස් නිකුත් කිරීමෙන් සපයාගන්නේ. පොදු එකේ ආයෙත් කොටස් නිකුත් කිරීමෙන් සපයාගන්නේ. එතන සංසන්දනය වෙලා සංසන්දනය වෙනකොට වෙනසක් එන්නේ. ඉතින් කොටස් ප්‍රාග්ධන සම්පාදනයේදී අපි දන්නවා දෙන්නගේ වෙනස මොකක්ද කියන්නේ. වෙනස තමයි පෞද්ගලික සමාගම් වල ප්‍රසිද්ධියේ කොටස් අලෙවි කළ හැකි නොහැකි පොදු සමාගම් වල ප්‍රසිද්ධියේ කොටස් අලෙවි කළ හැකි. එහෙම දාන්න. බලන්න පැටලෙලා තියෙන දැන් මේ වගේ ඒවා කරනකොට තමයි පොඩ්ඩක් චෙක් වෙන්නේ. ආමධ්‍යක්ෂ කරු කීයද පෞද්ගලික එකේ? 1යි පොදු එකේ 2යි. කොටස් වලක පළේ කටයුතු කිරීම පෞද්ගලික කට්ටියට නොහැක. පොදු නම් හැක. නම භාවිතා කිරීමේදී පෞද්ගලික අයගේ කොහොමද? පෞද් යන්නේ යෙදිය යුතුය. අතන පොදු යන්නේ යෙදිය යුතුය. එහෙම ලියන්න අර ලැයිස්තු ගතනම් විතරයි පොදු කියලා දාන්න ඕනේ. ඉතින් එච්චර වෙලාවට අරන් ලියන්න බෑනේ මෙතන. ගිණුම් වාර්තා රෙජිස්ට්‍රාරයට ඉදිරිපත් කිරීම කොහොමද දෙන්නගේ වෙනස් වෙන්නේ? අනිවාර්ය නොවේ ඉල්ලා සිටින්නේ අනිවාර්යයි. පෞද්ගලික අයගේ කොහොමද? අනිවාර්ය නොවේ. අනිවාර්ය නෑ. يعني රෙජිස්ට්‍රාර් ඉල්ලා සිටියොත් පමණයි. ගිණුම් වාර්තා යවන්න ඕනේ රෙජිස්ට්‍රාර් ඉල්ලුවොත් විතරයි පෞද්ගලික අයගේ. පොදු සමාගම් වල අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතුයි. මේකද අනිවාර්ය නොවේ කියලා පෞද්ගලික පැත්තේ ලියලා පොදු සමාගම් වල අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතුයි කියලා ලිව්වත් හරියම නැහැ. එහෙම නැත්නම් පෞද්ගලික පැත්තේ ලියන්න පුළුවන් රෙජිස්ට්‍රාර් ඉල්ලා සිටියොත් පමණයි කියන. පොදු එක පැත්තේ ලියන්න පුළුවන් අනිවාර්යෙන් ඉදිරිපත් කළ යුතුයි කියන.
හරි ඊළඟට විදේශීය සමාගම් හා අක්කරල සමාගම් අර්ථ දක්වන්න. අක්කරල නම් මම ඉස්සෙල්ලා ඇහුවනේ ඔයගොල්ලන්ගෙන්. විදේශීය සමාගම් කොහොමද අර්ථ දක්වන්නේ? විදේශීය සමාගම් වෙනත් රටක පැපදිච්ච වෙලා ලංකාවේ වෙළඳාම් කරන වෙනත් රටක සංස්ථාපනය කළ සමාගමක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරයි නම් ඒ විදේශ සමාගමක් වෙයි. වෙනත් රටක සංස්ථාපනය කර ඇති සමාගමක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරයි නම් එය විදේශීය සමාගමකි. දැන් විදේශ සමාගම මේ රටට අක්කර සමාගමක් වෙනවද? ඈ විදේශ සමාගම ලංකාවට විදේශ සමාගමක් ඒ රටට අක්කර සමාගමක් වෙනවද? ඒක ඉතින් අපිට කියන්න බෑ. මොකද ඉතින් ඒ රටේ නොකර මෙහෙ කරනවා නම් එතකොට ඒගොල්ලන්ගේ රටේ පැත්තෙන් එයා අක්කරල වෙයි. අපිට කොහොමත් විදේශීය වෙන රටක එකෙක්නේ. එහෙත් කරන ගමන් මෙහෙත් කරනවාද කියලා අපි දන්නෙත් නෑ. එහෙ නොකර මෙහෙ කරනවාද කියලා දන්නෙත් නෑ. අපිට විදේශීය එයා එහෙට ඉතින් අක්කරලද නැද්ද කියලා අපි දන්නේ නෑ. අක්කරල සමාගම් එතකොට කියන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර වෙනත් රටක ව්‍යාපාර කටයුතු කරන සමාගම්. ඒ නිර්වචනය එහෙම දෙන්නේ ඒකයි. නැත්නම් හරි නිර්වචනය තමයි ලියාපදිංචි කළ රටේ රටින් බැහැරව ව්‍යාපාර කටයුතු කරන සමාගම් අක්කරල කියන්නේ. ඒ කියන්නේ මෙහෙ ලියාපදිංචි කරලා වෙන රටක කරත් එකයි වෙන රටක ලියාපදිංචි කරලා මෙහෙ කරත් එකයි කියන මේ පැටලෙනවනේ එතකොට. එහෙනම් විදේශීය මතක තියාගන්න වෙන කොයි රටක ලියාපදිංචි කරලා මෙහෙ කරන කට්ටිය. අක්කරල මතක තියාගන්න ලංකාවේ ලියාපදිංචි කරලා වෙන රටක ව්‍යාපාර කරන කට්ටිය. අක්කරල විදිහට ලියාපදිංචි කරොත් කොහේ හරි කමන්නේ ඒ ලියාපදිංචි කරපු රටේ ව්‍යාපාර කරන්න බෑ. හරි? සර් මේ සමාගම් දෙකේ වෙනස්කම් හේවොත් මේ නිර්වචන දෙක විතර ලියුවක් ඇතිද? ඇති ඇති. ඔය දෙකේ නම් වෙනස්කම් එහෙම අහන්නෙත් නෑ. අහුවත් ඉතින් නිර්වචන දෙකේ ලියන නිර්වචන දෙකේ වෙනස තියෙනවා. ඊළඟ සමාගම් ආරම්භ කිරීමේදී ගැන මතක තියාගන්න බෑ. සමාගම් ආරම්භ කිරීම ගැන. සමාගම් ආරම්භ කිරීමේදී පළවෙනිම වැඩේනේ සමාගමට නම ලියාපදිංචි කරන්නේ. නම ලියාපදිංචි කිරීමේදී අර එක එක ඒවා නම දාන විදිහ මතක තියාගන්න. දැන් මේ මම නම් ටිකක් දාලා තියෙනවා. ඒ දාලා තියෙන නම කියවලා බලලා ඔයාලට පුළුවන් ද බලන්න මේක මොන සමාගමක්ද කියලා කියාගන්න. දැන් පළවෙනියට තියෙන සමාගම මොන සමාගමක්ද? සීමා සහිත පෞද්ගලික සමාගම. සීමා සහිත පෞද්ගලික සමාගම. ඒවැය තමයි ওই විදිහට නම දාන්න කියලා තියෙන්නේ. සීසර් කියලා මුලට දාලා සමාගම කියන වචනයට කලින් පෞද් කියලා දාන්න කියලා තියෙන්නේ. සීසර් රුක්ෂාන් සමාගම. එහෙම තියෙනවනම් මීල ලයිස්ට්ගත සමාගම. මීල ලයිස්තුගත නොවූ සීමා සහිත ලයිස්තුගත නොකළ පොදු සමාගම. ලයිස්තුගත නොකළ පොදු සමාගම. සෝමරත්න පොදු සමාගම කියලා තියෙනවා. එතකොට මීල ලයිස්තුගත කළ ලයිස්තුගත පොදු සමාගම. සීසර් සතමාලිසා සමාගම කියලා තිබ්බොත් හවුල් හවුල් ව්‍යාපාර. සහ සමාගම කියලා තියෙනවා නම් හවුල් ව්‍යාපාර. සුදු පුතා ප්‍රවාහන සේවය කියලා තියෙනවනේ. කේලු ස්වාමී. කේලු ස්වාමී ව්‍යාපාර. හරි. ඊළඟට මෙන්න මේ ලියවිලි හතර අනිවාර්යෙන් දැනගන්න ඕනේ. සමාගමක් ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි හතර. කියන්නේ සුදුසු ගාන ලියපු ළමයි. සාංගමික ව්‍යවස්ථාවේ පළවෙනියටම යවන්න ඕනේ ලියවිල්ල මොකද්ද? ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය. ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය. ඒක අනිවාර්යෙන් එපැයි. තව අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත ප්‍රධාන ප්‍රකාශ. සාංගමික ව්‍යවස්ථාවලිය යවන්න ඕනේ ගාන. ඊළඟ අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශ. ඊළඟ ලේකම්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශ. හතරයි. ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රයයි සාංගමික ව්‍යවස්ථාවලියයි අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශයයි ලේකම්ගේ කැමැත්ත පිළිබඳ ප්‍රකාශයයි. හරි. ඊළඟට අපයෙන් සීමිත සමාගමක ලක්ෂණ ලියන්න ඕනේ. මට ලක්ෂණ හතරක් විතර කියන්න පුළුවන් නම් බලන්න නිකන් වැඩි ඕගොල්ලන්ට අහුවෙන්නේ නැති තැනක්.
අපයෙන් සීමිත සමාගමක ලක්ෂණ ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ? කොටස් නිකුත් කරන්න කොටස් නිකුත් කිරීමක් සිදු කොටස් නිකුත් කිරීමක් සිදු නොවීම. සමාගමේ ලාභ බෙදා හැරීමක් සිදු නොවීම. සමාගමේ ලාභ බෙදා හැරීමක් සිදු නොකිරීම. කොටස් නිකුත් කිරීමක් කරන්නේ පොදු පරමාර්ථ ආරම්භ කර පොදු පරමාර්ථ පෙරදරි කරගෙන ආරම්භ ආයකත් හරි. පොදු පරමාර්ථ පෙරදරි කරගෙන ආරම්භ කිරීම. කොටස් නිකුත් කිරීමක් නොකිරීම, ලාභ බෙදා හැරීමක් සිදු නොකිරීම, පොදු පරමාර්ථ පෙරදරි කරගෙන කටයුතු කිරීම, තව කොටස් හිමියන්ගේ වගකීම සංගම ව්‍යවස්ථාවේ සඳහන් අපවටනාකමට ප්‍රමාණයක් සීමා වීම. ඒකත් හරි. කොටස් හිමියන්ගේ වගකීම අපවටිනාකමකට සීමා වීම. අවම සමාජිකයෝ උපරිමයයි කීයද? අපෙන් සීමිතේ වේ 2යි. අවම අවමයේ සමාජ 2යි උපරිමයේ සීමාවක් නැහැ. හරි. ඊළඟට සමුපකාරද සමාගම් වල ওই ටික තමයි. ප්‍රධාන සමාගම් වර්ග ටිකයි සමාගම් ආරම්භ කිරීම ගැන. ආරම්භ කිරීමේදී යෝනි එකක් වෙයි නම දාන එක, අනික ලියාපදිංචි කිරීම. ලියාපදිංචි කිරීමේදී අර සාංගමික ව්‍යවස්ථාවලිය සංස්ථාපන සහතිකය මම උගන්වද්දී ඕවත් දුන්නා. ඒකට ඒවැය නිකන් ලියන්න තරම් දේවල් අහන එකක් නැහැ. මොකද සමාගම් ක්‍රමය ගැන මූලික අවබෝධය තමයි දැන් ඕනි මේ අලුත් සිලබස් එකේදී ඒකයි බලන්නේ. සමාගම් වලින් විතරක් අහන්න බෑනේ, ව්‍යාපාර සංවිධාන කියන මුළු කොටසෙන්මනේ අහන්නේ. එතකොට හවුල් ව්‍යාපාරක් තියෙනවා, තනි පුද්ගලක් තියෙනවා, සමාගම් තියෙනවා, සම්පකාර තියෙනවා, වරලත් ව්‍යාපාර තියෙනවා. ඔක්කොම ටික අඩංගු වෙන විදිහටනේ අහන්නේ. එතකොට ඉන්නේ ඒවා අර වගේ තැන් එච්චර ඕනේ නැහැ. සමුපකාර අර්ථ දක්වන්න. කොහොමද සමුපකාර ව්‍යාපාරය කියන එක අපි අර්ථ දක්වන්නේ? තමන්ගේ සමාජික සංස්කෘතික අයිතිවාසිකම් ඉටු කරගන්න ස්වේච්ඡාවෙන් එකතු වෙලා පිළිහිටව ගන්න සමිති. අපි කියන සමුපකාර. ඒක ලියන්න මෙහෙම සිය ආර්ථික හා සමාජීය සිය ආර්ථික සමාජීය හා සංස්කෘතික එහෙම ලියන්න. සිය ආර්ථික සමාජීය හා සංස්කෘතික අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් එක්සත් වූ කියන එකට එකතු වෙච්ච කියන එක ස්වේච්ඡාවෙන් එක්සත් වූ පුද්ගලයින්ගේ ස්වාධීන සංගමයක් පුද්ගලයන්ගේ ස්වාධීන සංගමයක් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ව්‍යාපාරයකි. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ව්‍යාපාරයකි. හරි. ඒගොල්ලන්ගේ සුවිශේෂී ලක්ෂණ ඒගොල්ලන්ගේ තියෙනවා ටිකක් අමුතු මේවා. එකක් තමයි මේගොල්ලන්ගේ මූලික අරමුණ ලාභය නෙමෙයි. මේගොල්ලන්ගේ අතිරික්තයේ බෙදන්නෙත් මහා අමුතු ක්‍රමයකටනේ. මොකක්ද ඒකට අපි කියන්නේ අර අනුග්‍රාහක ප්‍රතිගෙවීම කියන්නේ. ගණදරු කරන වටිනාකම බලනනේ අතිරික්තයේ බෙදන්නේ. ඒක විශේෂ ලක්ෂණයක් මේගොල්ලන්ගේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා. කොටසක අගේ වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ හතරක්වත් මතක තියාගන්න. ස්වාධීන සංවිධානයක්, ස්වේච්ඡාවෙන් එක් වූ පුද්ගලයන් සමූහයක්, සමාජිකයන්ගේ සාමූහික අයිතියට කරගෙන යන්නේ, පොදු අවශ්‍යතා හා අපේක්ෂා වලින් යුක්තයි, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ව්‍යාපාරයක්. අනික කොටස් වල අගේ වෙනස් වෙන්නේ නැහැ. රුපියල් 100ක්. අවශ්‍ය නැහැ පැත්තේ දෙක තුනක්.
එක් සමාජිකයෙකුට එක ඡන්දයයි අර අතිරික්තය බෙදන්නේ ගණදොළු කරලා තියෙන වටිනාකම බලලා මූලික අරමුණ ලාභ වෙනවා. ඒ සුවිශේෂී ලක්ෂණ. ඊළඟ සමුපකාර වල ආයෙ අහන්න පුළුවන් දෙයක් තමයි සමුපකාර ප්‍රතිපත්ති හත. ප්‍රතිපත්ති හතක් උගන්වලා තියෙනවනේ හැම වෙලේම වගේ. ඔය ප්‍රතිපත්ති ලියන්න කියලා එනවා, ඉරි ගහන්න එනවා. ප්‍රතිපත්ති හත කොහොමද එන්නේ? ලියපු ළමයි කියන්නකෝ අනිත් ළමයි ලියන්නකෝ. විවෘත හා ස්වේච්ඡා සමාජිකත්වය. ප්‍රතිපත්ති හත එහෙම නිකන් දඩස් දාලා කියන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදී සමාජික පාලනය. පළවෙනි එක විවෘත හා ස්වේච්ඡා සමාජිකත්වය ගත්තේ. ඊළඟ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ස්වෛරී බව හා නිදහස. තුන්වෙනි ස්වෛරී බව හා නිදහස. ඊළඟට සමාජික ආර්ථික සහභාගීත්වය. කියන්නේ හැමෝම සමාජික මුදල ගෙවන්න කියලානේ කියන්නේ. සමාජික ආර්ථික සහභාගීත්වය. ඊට සමුපකාර සමිති අතර සහයෝගීතාවය. සමුපකාර සමිති අතර සහයෝගීතාවය. ඊළඟ සමුපකාර අධ්‍යාපනය හා පුහුණුව. සමුපකාර අධ්‍යාපනය හා පුහුණුව. සමුපකාර අධ්‍යාපනය හා පුහුණුව. පරිසරය හා සමාජය පිළිබඳ සැලකීම. පරිසරය හා සමාජය පිළිබඳ සැලකීම. පරිසරය හා සමාජය පිළිබඳ සැලකීම. හරි. ඊළඟට සමුපකාර ක්‍රමයේ තියෙන හිතකර සහ අහිතකර ලක්ෂණ. දවකේදී නම් මම ඔයගොල්ලන්ට කිව්වා ප්‍රායෝගිකව බැලුවොත් එහෙම සමුපකාර කියන ක්‍රමය ව්‍යාපාර ක්‍රමයක් හැටියට ගත්තාම එච්චර ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අර පොතේ විදිහට මෙයාගේ හිතකර අහිතකර ලක්ෂණ කියලා වෙන වෙන වශයෙන් දීලා තියෙනවා. ඒතර ඒවෙන් ටිකක් මතක තියාගන්න. හිතකර ලක්ෂණ හැටියට මොනවද සාමාන්‍ය සම්පකාර වල දාන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලට සැපයීම. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලට සැපයීම. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලට සැපයීම. තව විවිධ ශේෂ්ත්‍රවල ව්‍යාපාර කටයුතු කළ හැකි වීම. විවිධ ශේෂ්ත්‍රවල ව්‍යාපාර කටයුතු කළ හැකි වීම. අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම. අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම. ඔය හිතකර ලක්ෂණ විදිහට දෙනවා. ලාභය මූලික අරමුණ. ඒවා හිතකර ලක්ෂණයක් නෙවෙයි. ඒ සුවිශේෂී ලක්ෂණනේ. සමූපකාරයෙන් උපයන අතිරික්තය සමාජිකයන් සතු කිරීම. අයකයි. ඒ හිතකර ලක්ෂණයක් විදිහට දෙනවා. ඒ වුණාට මේකේ අහිතකර ලක්ෂණනේ වැඩිපුර තියෙන්නේ. මොනවාද අහිතකර ලක්ෂණ? මූල්‍ය සම්පාදන මාර්ග සීමිත වීම. මූල්‍ය සම්පාදන මාර්ග සීමිත වීම. සමුපකාර ප්‍රතිපත්ති මතම කටයුතු කළ යුතු වීම. සමුපකාර ප්‍රතිපත්ති මතම කටයුතු කළ යුතු වීම. අනවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම සිදුවීම. රාජ්‍ය මැදිහත් වීමක් සිදුවීම. සීමිත කාලයක් පමණක් විවෘතව තැබීම. සීමිත කාලයක් පමණක් විවෘතව තැබීම. ණයට භාණ්ඩ අලෙවියක් සිදු නොවීම. ඒකත් හරි. ණයට භාණ්ඩ අලෙවියක් සිදු නොවීම. දයාගේ ලියාපදිංචිය ගැන මෙන්න මේ දේවල් ටික බලන්න පුළුවන්ද කියලා එතකොට. මොකද්ද ලියාපදිංචියට දාලා පනත කියන්නකෝ එහෙනම් බලන්න සමුපකාරවල මොකද්ද ලියාපදිංචියට දාලා පනත? 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත. 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත.
මේකේම ලියාපදිංචියකට පනත මතක තියෙන්න ඕනි 1972 අංක 5 දරන සමුපකාර සමිති බලද. එතකොට කොහෙද ආයතනය? ආයතනය කොහෙද? සංවර්ධන දෙපාර්තමේන්තුව. සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. එතකොට බලධාරියා කවුද? සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා. සමුපකාර සංවර්ධන කොමසාරිස්. එහෙම නැත්නම් සමුපකාර කොමසාරිස්වරයා. ලියවිලි කීයක් තිබ්බද මේකේ? ලියවිලි 5ක් තිබ්බා. කියාගෙන යම් බලන්න මොනවාද ලියවිලි? අතුරු ව්‍යවස්ථාවලිය. දැන් පළවෙනි ලියන මේ පිළිවෙලකට යන්න මොකද්ද මේ සාමාන්‍ය ඉස්සර වෙලාම යවන්න ඕනේ කොහොමද? ආයුධම් පත්‍රය. ඔබ හැම එකේම ඉස්සර වෙලාම යවන්න ඕනේ තමයි ලියාපදිංචි කිරීමේ ආයුධ පත්‍රය. මෙතනත් ඒක. අර මෙතන තියෙනවා අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක්. අතන සාංගමික ව්‍යවස්ථාවලිය, මෙතන අතුරු ව්‍යවස්ථාව. අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක්. තව සියලුම සමාජිකයන් සමාජික ගස්තු ගෙවූ බවට වාර්තාව. සියලුම සමාජිකයන් සමාජික මුදල් ගෙවූ බවට ප්‍රකාශයක්. සියලුම සමාජිකයන් සමාජික මුදල් ගෙවූ බවට ප්‍රකාශයක්. ඊළඟට සමිතියේ ආර්ථික යෝග්‍යතාව පිළිබඳ වාර්තාව. සමිතියේ ආර්ථික යෝග්‍යතාව පිළිබඳ වාර්තාව. එතන හතරයිනේ. තව එකක් තියෙනවා මොකද්ද? සමිතිය ලියාපදිංචි කිරීමේ යෝජනාව ඇතුළත් රැස්වීම් වාර්තාවේ පිටපතක්. සමිතිය ලියාපදිංචි කිරීමේ යෝජනාව ඇතුළත් රැස්වීම් වාර්තාවේ පිටපතක්. සමිතිය ලියාපදිංචි කිරීමේ යෝජනාව ඇතුළත් රැස්වීම් වාර්තාවේ පිටපතක්. හරිද? ඊළඟට තව මොකද්ද? මාර්ග සිතියම. ළඟාවීමේ මාර්ග. අනාරි සමිතිය පිහිටි ස්ථානයට ළඟාවීමේ මාර්ග සිතියම. හරි ඊළඟට සමුපකාර ව්‍යාපාරයේ ප්‍රවණතා කියන්නේ කිව්වොත් සම්පකාර ගැන අහන්න පුළුවන් තව කාරණාවක් තමයි ඒක සම්පකාර ව්‍යාපාරයේ ප්‍රවණතා මොනවා ප්‍රවණතා හැටියට දාන්නේ විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම ඒක හරි විවිධ ක්ෂේත්‍රවල ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම හරි ත්‍යාංගම් වෙනසල ආරම්භ කිරීම ස්වයං සේවා වෙළඳසල් රට පුරා ව්‍යාප්ත වීම හරි ව්‍යාප්ත කිරීම හරි විවෘතව තබන කාල වේලාවන් දීර්ඝ කිරීම. ඒක යෝජනාව. විවෘත තබන වේලාව දීර්ඝ කරන්න ඕනේ කියන එක අපි අර උන්නතිය සඳහා කරන යෝජනා කොටට මේක දාන්නේ. ස්වයං සේවා වෙළඳසල් ආරම්භ කිරීම හරි විවිධ ශ්‍රේෂ්ඨවල ව්‍යාපාර කටයුතු කිරීම හරි ජංගම වෙළඳපොළවල් ආරම්භීම ජංගම වෙළඳපොළවල් ආරම්භීම විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කිරීම හරි විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කිරීම හරි වෙළඳසල් නාගරිකරණය කිරීම ඒකත් යෝජනාවක් තමයි ප්‍රවණතා කොටට ගන්න අමාරුයි
සේවා සපයන ආයතන සමග ඒකාබද්ධ වෙන්නේ. ඒ සිල්ලර වෙළඳාමේ නව ප්‍රවණතාවය කියන්නේ. මේ සමුපකාරවල ප්‍රවණතාවය. ඔය හතර තමයි දීලා තියෙන සිලබස් එකේ. ස්වයං සේවා වෙළඳසල් ආරම්භ වීමයි, නව ශේෂ්ත්‍ර වලට යොමු වීමයි, ජංගම වෙළඳ පොළවල් ආරම්භීමයි, විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කිරීම වගේ. අර ටික ඇවිල්ලා සමුපකාර දියුණු කරන්න ඔබ කරන යෝජනා කියලා අහුවොත් ඒව දැන් නැහැ. විවෘත තබන වේලාව දැන් ඒක ඊළඟට යටින් දීලා තියෙන්නේ. විවෘත තබන වේලාව දීර්ඝ කිරීම, වෙළඳසල් නවීකරණය කිරීම ඒවා යෝජනා කොටට දාන්න. ණයට භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම, අලෙවි ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කිරීම ඒවා යෝජනා. දක්ෂ කළමනාකරුවන් හා සේවකයන් බඳවා ගැනීම, නව තාක්ෂණය භාවිත කිරීම, හරිද? ඊළාට ව්‍යාපාර සංවිධානවල තව ව්‍යාපාර වර්ගයක් මේ වරලත් ව්‍යාපාර. වරලත් ව්‍යාපාර අර්ථකථනය කරන්න. කොහොමද අර්ථකථනය කරේ කියන්නකෝ බලන්න. වරලත් ව්‍යාපාර කිසියම් ආයතනයක භාණ්ඩ හා සේවා වෙනත් වෙළඳ ප්‍රදේශයක අලෙවි කිරීමට වෙනත් ආයතනයකට බලය පැවරීම. හරි. එහෙම ලිව්වත් හරි. ඒ කියන්නේ එතන අර්ථ දැක්වෙන්න ඕනි යම්කිසි භාණ්ඩයක් හරි සේවාවක් හරි සපයන ආයතනය. එම භාණ්ඩය හෝ සේවාව වෙනත් ප්‍රදේශයක එහෙම නැත්නම් නිශ්චිත වෙළඳ ප්‍රදේශයක අලෙවි කිරීමට වෙනත් ව්‍යාපාරයකට අවසර ලබා දීමට යොදා ගන්නා ක්‍රමය. හරි. වෙනත් ව්‍යාපාර ආයතනයකට අවස්ථාව ලබා දීම තුලින් බිහි වෙන ඒවා තමයි වරලත් ව්‍යාපාර. ඒතර ලියලා තියෙන්න ඕනේ මෙහෙම. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාර ආයතනයක් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාර ආයතනයක් එම භාණ්ඩය හෝ සේවාව නිශ්චිත වෙළඳ ප්‍රදේශයක අලෙවි කිරීමට තවත් ව්‍යාපාර ආයතනයකට අවස්ථාව ලබා දීමේ ක්‍රමය වරලත් ව්‍යාපාර වේ. ඒ කියන්නේ මොකක් හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි විකුණන යම්කිසි ආයතනයක් අවසර දෙනවා වෙන ආයතනයකට වෙන ප්‍රදේශයක නිශ්චිත ප්‍රදේශයක වෙන ප්‍රදේශයක කියන්නේ පා නිශ්චිත වෙළඳ ප්‍රදේශයක වෙන ප්‍රදේශයක කිව්වා කොහේ හරි කමන්නේ නැහැ වෙනවනේ. නිශ්චිත වෙළඳ ප්‍රදේශයකට ගිහිල්ලා ඒක විකුණන්න අවසර දෙනවා. ඒ අවසර ලබා දීම තුලින් බිහි වෙන ව්‍යාපාර වරලත් ව්‍යාපාර. එතකොට බිහි වෙන ඒවා වරලත් ව්‍යාපාර. එතකොට දැන් ඕකෙදී අපි දන්නවා වරලත් චරිත දෙකයි උතන ඉන්නේ. වරලත් හිමියා ඉන්නවා වරලත් ලාභියා ඉන්නවා. ඔය දෙකනේ චරිත දෙක. එතකොට මෙතෙන්දී මේ දෙන්න අතරේ එකගතාවයක් ඇති වෙනවනේ. වරලත් හිමියා සහ වරලත් ලාභියා අතර එකගත්වයක් ඇති වෙන්න එපා. එකගත්වයට කියනවා මොකක් කියලාද? වරලත් ගිවිසුම. මේ දෙන්න අතරේ මේ ඇති වෙන එකගත්වයට කියන්නේ වරලත් ගිවිසුම. ඒ වරලත් ගිවිසුමේ දැන් වරලත් ව්‍යාපාර වල අහන්න පුළුවන් ප්‍රධාන දැන් ටික මේකේ මේ දාලා තින්නේ.
අහන්න පුළුවන් වරලත් givisumට අනුව වරලත් හිමියා මොනවද සපයන්න ඕනි පහසුකම් කියලා අහන්න පුළුවන්. වරලත් givisumේ තියෙන විදිහට වරලත් ලාභියා ඉටු කළ යුතු කාර්යයන් මොනවද කියලා අහන්න පුළුවන්. හරිද? දෙන්න අතර ඇති වෙන එකකතාවය වරලත් givisum. අපෙන් අහන්න පුළුවන් වරලත් givisumේ තියෙන විදිහට වරලත් හිමියා මොනවද කරන්න ඕනි දේවල්. දෙන්න ඕනි පහසුකම් මොනවද? වරලත් ලාභියා. වරලත් ලාභියාගේ පැත්තෙන් වරලත් givisumට අනුව මොනවද ඉටු කළ යුතු කාර්යයන්. ඔය දෙන්නගෙන් ඔය දෙපැත්ත අහන්න. දැන් මට කියන්නකෝ වරලත් ලාභියාට මොනවද සාමාන්‍යයෙන් වරලත් හිමියා සපයන පහසුකම්? givisumේ තියෙන විදිහට මොනවද දෙන්න ඕනි? ව්‍යාපාර නාමයේ භාවිතය. ඔසිය ව්‍යාපාර නාමයේ භාවිතයට අවසර දීම. මේ එකගත්වයේදී මේ givisumේදී මෙහා එකග වෙනවා. තමන්ගේ නම පාවිච්චි කරන්න අවසර දෙන්නම් කියන්නේ. සිය වෙළඳ නාමයේ භාවිත කිරීමට අවසර දීම මෙතෙන්දී වෙනවා. අලෙවිකරණ සහාය ලබා දී. අලෙවිකරණ සහාය දෙනවා. කලමනාකරණ පුහුණුව දෙනවා. අලෙවිකරණ සහාය ලබා දීම, කලමනාකරණ පුහුණුව ලබා දීම. මූල්‍ය පහසුකම් ලබා දී. මූල්‍ය පහසුකම් ලබා දීමත් කරනවා. ශිල්පීය ඥානය ලබා දී. වෙළඳතලේ නිමාව සකස් කිරීම. ඒ කියන්නේ ෆිනිෂින් එක හදලා දෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා ඒගොල්ලන්ගේ ව්‍යාපාරයට ගැලපෙන විදිහට අපිත් ඒක හදන්න ඕනේ. දැන් KFC කිව්වහම වෙන රටවල් වල තියෙන KFC අපේ රටේ KFC එකක් හදලා තිබ්බොත් එහෙම ලෑලි ගහලා පොල් අතු දාලා එහෙම හරියන්නේ නැහැ. ඒ වෙළඳසැලේ නිමාව ඒගොල්ලෝ කියන විදිහටම අපි මෙහෙ හදන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඒක හදලා දෙනවා. ඒගොල්ලන් කට්ටිය ඇවිල්ලා ඒ නිමාව එන්න ඕනේ කොහොමද කියලා ඒව මේව කරලා දෙනවා. ඒව තමයි වරලත් හිමියෙක් හැටියට වරලත් ලාභියාට දෙන්න ඕනේ දේවල්. ඒ වගේම වරලත් givisumේ හැටියට වරලත් ලාභියා ඉටු කළ යුතු කාර්යය. දැන් ඔය ඇවිල්ලා යාට වරලත් හිමියා දෙනේවනේ. දැන් කියන්නේ වරලත් givisumේ විදියට වරලත් ලාභියා මොනවද කරන්න ඕන? වරලත් හිමියා පනවන කොන්දේසි අනුව කටයුතු කිරීමට එකග වීම. එයා එකග වෙන්න ඕනේ මේ givisumේදී වරලත් හිමියාගේ කොන්දේසි අනුව වැඩ කරනවා. ප්‍රාග්ධනය ආයෝජනය කරනවා. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයේ ස්ථානය පිහිටව ගන්න ඒකට ඕනි කරන ප්‍රාග්ධනය මෙයා දාන්න ඕනේ. ඒ වගේම වරලත් හිමියගෙන් හරි එයා නිර්දේශ කරන සැපයුම් කරුවන්ගෙන් හරි තමයි භාණ්ඩ ගන්න ඕනේ. අපිට ඕනි ඕනියකින් ගන්න බෑ වරලත් ව්‍යාපාර ක්‍රමයේදී එක්ක වරලත් හිමියගෙන් ගන්න ඕනි. එහෙම නැත්නම් වරලත් හිමියා නිර්දේශ කරන අයගෙන් ගන්න ඕනේ. ඊට අමතරව වරලත් හිමියාට කිවිසගත් පරිදි ගාස්තු ටික හරියට ගෙවන්න ඕනේ. හරිනේ? ඔන්න වරලත් givisumේ හැටියට වරලත් හිමියා දෙන්න ඕනි පහසුකම් ටිකයි වරලත් ලාභියා ඉටු කළ යුතු කාර්යයන් ටිකයි. මතක තියාගන්න. ඊළඟ ප්‍රධාන වරලත් ව්‍යාපාර වර්ග තුන. ඔය වර්ග තුන නම් MCQ වල තමයි හිතන් පුරවන්න එහෙම තමයි ගොඩක් වෙලාවට එන්නේ. මොනවාද වර්ග තුන කියන්නේ? නිෂ්පාදිත කියන්නේ කොහොම හදා පටන් ගන්නේවද? ඒකේ මට නිකන් හඳුන්වලා දෙන්න. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර කියන්නේ මෙන්න මේවා කියලා කොහොමද ඔයා කාට හරි හඳුන්වලා දෙන්නේ? වරලත් හිමියගෙන් භාණ්ඩ ලබාගෙන නැවත විකුණන ව්‍යාපාර. වරලත් හිමියාගේ භාණ්ඩ සල්ලි දීලා අරගෙන. ඒ වරලත් හිමියාගෙන් භාණ්ඩ මිලදීගෙන නැවත විකිණීම. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර. නිෂ්පාදන වරලත් ව්‍යාපාර කියන එක කොහොමද හඳුන්වන්නේ? වරලත් හිමියගෙන් වරලත් හිමියාගේ ව්‍යාපාර ක්‍රමයේ යටතේ භාණ්ඩ නිපදවා අලෙවි කිරීමට. නිෂ්පාදනය කර විකිණීමට අවසර දෙනවා නම් ඒවා නිෂ්පාදන වරලත් ව්‍යාපාර. හදලා විකුණන්න තමයි එතෙන්දී අවසර ගන්න. අනිත් එක මොකද්ද? ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර. එතන මොකද වෙන්නේ? වරලත් හිමියාගේ වගේම ව්‍යාපාරයක් වරලත් ලාභියා කරන්න උත්සාහ කරනවා. ක්‍රම තුන මතක තියාගන්න. ඊට පස්සේ මම මේකෙත් මේ දෙන්නගේ වාසිය වාසි ටික දැම්මේ නෑ. එකකට එකක් අනිත් පැත්තක ගහ සාපේක්ෂ කර කර ලියන්නේ නෙදී බලා ගන්න හැබැයි. මේ ක්‍රමයේ යටතේ වරලත් හිමියට වාසිය වාසි දෙකම තියෙනවා. වරලත් ලාභියට වාසිය වාසි දෙකම තියෙනවා. ඔයා ඒක බලා ගන්න. හරි? ඊළඟට ව්‍යාපාර සංයෝජන ගැන අහන්න පුළුවන්. සංයෝජන වල නම් අහන්නේ දෙකයි. සංයෝජන ඇතිවන ආකාර දෙකයි. සංයෝජන වර්ග තුන. මට කියන්න සංයෝජනයක් ඇති වෙන්න පුළුවන් ආකාර දෙක කිව්වහම මොකක්ද ආකාර දෙක? ඒකාබද්ධ වීම සහ ඒකාබද්ධ වීම අත්පත් කර ගැනීම. එක්කෙනෙක් අනිත් එක්කෙනාව අල්ල ගන්නවා. එහෙම නැත්නම් දෙන්න එකතු වෙලා එකක් පටන් ගන්නවා. ඒකාබද්ධ වීමයි අත්පත් කර ගැනීමයි තමයි සංයෝජන වන ආකාර දෙක. සංයෝජන වර්ග කිව්වහම මොනවද දන්නේ එතකොට?
සංයෝජන වර්ග තිරස් සංයෝජන සිරස් සංයෝජන තිරස් විෂම විෂම ඔය දෙක තමයි සංයෝජන වලින් අහන්න තියෙන්නේ. වෙන අහන්න දෙයක් නැහැ. අර පොදු අංශයේ ව්‍යාපාර වලට එනවා. පොදු අංශයේ ව්‍යාපාර කියන එකේදී ප්‍රධාන වශයෙන් ව්‍යාපාර වර්ග තුනක් ගැන අපි කතා කරනවානේ. මොනවාද වර්ග තුන? රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාන. තුන් දෙනා වෙන වෙන වශයෙන් අර්ථකථනය කරගන්න දැනගන්න ඉපේ. සංස්ථා කොහොමද ඔය අර්ථකථනය කරන්නේ? පොදු හෝ විශේෂ පනතක් යටතේ ආරම්භ. ඒ ඇද්ද? පොදු හෝ විශේෂ පනතක් යටතේ පටන් ගන්න ඒවා රාජ්‍ය සංස්ථා කිව්වහම සම්පූර්ණ නෑනේ. සම්පූර්ණ අයිතියම හෝ වැඩි කොටසක් රජයේ සතු වන. ඔව් ඒක ඇල් ඉස්සරහට දාලා අර කැලලක් දාන්න. එතකොට හරි. සම්පූර්ණ අයිතියම හෝ වැඩි කොටසක් රජයේ සතු වන පොදු හෝ විශේෂ පනතක් යටතේ ආරම්භ කරන ව්‍යාපාර. දෙකම දාන්න. එතකොට තමයි නියමාර්ථකථනය හදෙන්නේ. සම්පූර්ණ දැන් මෙතන මේ මුලින්ම තියෙන්නේ පොදු අංශයේ ව්‍යාපාරයන් හඳුන්වන්න කියලා. අර සංස්ථා ගැන නෙවෙයි කෙලින්ම අහලා තියෙන්නේ. පොදු අංශය කියන්නේ කාට අයිති ඒවටද? පොදු අංශය කියලා හඳුන්වන්නේ රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන. වලට අයිති තියෙන ව්‍යාපාර පොදු අංශයේ ව්‍යාපාරය කියලා ලියලා තියෙන්න ඕනේ. ඒකට ඒ විදිහට. රජය හෝ පළාත් පාලන ආයතනයක් විසින් පවත්වාගෙන යන රජය හෝ පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යන හෝ පාලනය කරන සියලුම ව්‍යාපාර රජය හෝ පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යන හෝ පාලනය කරන සියලුම ව්‍යාපාර පොදු අංශයේ සතු ව්‍යාපාර වේ. 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 පොදු අයිතිය යටතේ ව්‍යාපාර පවත්වාගෙන යාමට හේතු අහනවා. ඇයි අහනවා සමහර ව්‍යාපාර මේ පොදු අයිතිය යටතේ තියාගෙන යන්නේ? ඒවත් අපි කතා කරලා තියෙනවා. දැන් සමහර ඒවා පෞද්ගලික අංශයෙන් කරද්දි පොදු අංශය කරනවා. සමහර ඒවා පෞද්ගලික අංශයෙන් කරන්න දෙන්නෙම නැතුව පොදු අංශය කරනවා. ඒත් අපෙන් අහනවා මේ සමහර ව්‍යාපාර මේ විදිහට පොදු අයිතිය යටතේ කරගෙන යන්නේ ඇයි කියන්නේ? මොකද්ද මේ පොදු අයිතිය යටතේ යම් ව්‍යාපාර පවත්වාගෙන යාමට හේතුව එතකොට? අඩු කරන්න. මොනවාද? තරංගකාරීත්වය අඩු කරන්න. නෑ තරංගකාරීත්වය අඩු කරන්න කවදාවත් රජය බලාපොරොත්තු වෙන්නේ නෑ. පෞද්ගලික ඒකාධිකාරීත්වය පාලනය පෞද්ගලික ඒකාධිකාරීත්වය පාලනය කරන්න. තරංගකාරීත්වය අඩු කරන්න නෙවෙයි තරංගකාරීත්වය ඇති කරන්නයි ඕනේ. ඒකාධිකාරී වෙන එකයි නවත්තන්න ඕනේ. පටල ගන්න එපා. රජයටත් ඕනේ තරංගකාරීත්වය ඇති කරන්න. නැති කරන්න නෙවෙයි. ඒකට ඒකාධිකාරීත්වය පාලනය කිරීම. වෙන්දපොළ තුල සිදුවන වංචනික ක්‍රියා අකාර්යක්ෂමතා පාලනය. ඒක ගන්නත් අමාරුයි. මේ වගේ පොදු ජනතාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දීම. පොදු ජනතාවට සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා දීම. රජයට ආදායමක් ලබා ගැනීම සඳහා රජයට ආදායමක් ලබා ගැනීම සඳහා හරි. රජයට ගියක් හරි වාගන්නත් එක්ක තමයි මේව කරන්නේ. තව එකක් තමයි අර ජාතික ආරක්ෂාවට බලපාන ඇතැම් අංශ පවත්වාගෙන යාම. ඒවා දෙන්න බෑනේ පෞද්ගලික අංශයට. වරාය ගුවන්තොටුපොළ එහෙම. ජාතික ආරක්ෂාවට බලපාන ඇතැම් අංශ පවත්වාගෙන යාම. හරිද? තව ඉතින් තියෙනවා අර ලාභ නොලබන
මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේ ගැටයක් දැන් අපි නිකන් මෙතන මතක් කරගෙනනේ යන්නේ හතරක් විතර මේ කිව්වේ. මෙන්න මේ එක එක ඒවා අර්ථකථනය කරන හැටි අපි එක ළඟම තැන් තුනක ලියාගමු. එතකොට ටක් ගාලා සංසන්දනාත්මක වෙනෝනේ රාජ්‍ය සංස්ථා අර්ථකථනය කරන හැටි තමයි මම දැන් අර ඉස්සෙල්ලා කිව්වේ. කොහොමද අර්ථකථනය කරන්නේ? සම්පූර්ණ ප්‍රාග්ධනයම හෝ වැඩි කොටසක් රජය විසින් යොදා පොදු හෝ විශේෂ පනතක් යටතේ පවත්වාගෙන යන ව්‍යාපාර රාජ්‍ය සංස්ථා. සම්පූර්ණ ප්‍රාග්ධනය හෝ වැඩි කොටසක් රජය විසින් යොදා පොදු හෝ විශේෂ පනතක් යටතේ පවත්වාගෙන යන ව්‍යාපාර. රාජ්‍ය දෙපාර්තමේන්තු සම්පූර්ණ ප්‍රාග්ධනයම රජය විසින් යොදා ආයතන සංග්‍රහය අනුව කරගෙන යන ව්‍යාපාර. සම්පූර්ණ ප්‍රාග්ධනයම රජය විසින් යොදා ආයතන සංග්‍රහය අනුව කරගෙන යන ව්‍යාපාර. රාජ්‍ය සමාගම් ගැන කොහොමද කියන්නේ? කොහොමද රාජ්‍ය සමාගම් අර්ථකථනය කරන්නේ? පෞද්ගලික අංශය අපේ මුළු ප්‍රාග්ධනයෙන් 50%කට වඩා රජයේ සතු ඉතිරිය පෞද්ගලික අංශයේ සතු වන සමාගම් පනත යටතේ ආරම්භ කරන ව්‍යාපාරයමයි කියන්නේ. ප්‍රාග්ධනයෙන් 50%කට වඩා රජයේ සතු වන ඉතිරිය පෞද්ගලික අංශයේ සතු වන සමාගම් පනත යටතේ පවත්වාගෙන යන ව්‍යාපාර. සමාගම් පනත යටතේ පවත්වාගෙන යන ව්‍යාපාර රාජ්‍ය සමාගම් වේ. එමයි කියන්නේ. ඒ තුන් දෙනාව අර්ථකථනය කරන හැටි වෙන වෙන වශයෙන් මතක තියාගන්න. ඊළඟ මෙන්න මේ දෙන්න සංසන්දනය කරන එක ඕකනම් ඊපාර අහුවද කොහොමද රාජ්‍ය සංස්ථා සහ දෙපාර්තමේන්තු. එතකොට දෙපැත්තට වගුවක් වගේ දාලා කොහොමද සංස්ථායි දෙපාර්තමේන්තුයි වෙන් කරන්නේ අපි? වෙනස්කම් කොහොමද දෙන්නගේ කියන්නේ? සංස්ථාවල අපිට කිව්වේ හැකි සම්පූර්ණ අයිතියම හෝ වැඩි කොටසක් රජයේ සතුයි. දෙපාර්තමේන්තු වල සම්පූර්ණ අයිතියම රජයේ සතුයි. සංස්ථාවලදී අපිට කිව්වේ හැකි පොදු හෝ විශේෂ පනතක් යටතේ පවත්වාගෙන යයි. දෙපාර්තමේන්තු වල ආයතන සංග්‍රහය අනුව පවත්වාගෙන යයි. සංස්ථාවල නෛතික පුද්ගලභාවයක් ඇත. දෙපාර්තමේන්තු වල නැත. සංස්ථාවල බදු ගෙවිය යුතුය. දෙපාර්තමේන්තු වල බදු බැඳියාවක් නැත. අන්න එහෙම වෙනස්කම් හතරක් ලියන්න. සංස්ථා ලියාපදිංචි අනිවාර්යයි නේද? ඒ ගන්න වෙයි. ඔය ලියාපදිංචි කේස් එකේදී දෙන්නගේ වෙනසක් නැහැ. කොහොමද ඉතින් ලියාපදිංචි තියෙන්නේ බෑ. අරතන් ටික තමයි වෙනස් දෙන්නගේ. හරි. හරි. එතකොට අපිට තව තියෙනවා ඉතුරු වෙලා ටිකක්. දැන් හෙට උදේට අයිෂා වෙන ළමයින්ට account පන්ති කිව්වා. බලන්න ළමයින්ට මොනවද දෙන්නේ? උදේ accounts තමින්දසගේ. තමින්සගේ තෙරක් තියෙන්නේ. හරි එවන හෙට උදේ වැඩි කරන්න බැරි වෙනවා. හරි මම දවසක් කියන්නකො දැන් බ්‍රහස්පතින්දා හවස පුළුවන් සර්. හෙට හවස පුළුවන්. ඒ කොහේ ආයතද මේ බලංගොඩ ආයතද? ඔව් සර්. අයිෂා වෙලාවට හවස මොනවද තියෙන්නේ? හවස මොකුත් නැහැ සර් 5 වෙනකන් accounts පන්ති. හරි. එහෙනම් මම ඒක ටයිම් එකක් දාලා ඉවරන. දැන් බ්‍රහස්පතින්දා දැනට මේකට තියාගන්නකො බ්‍රහස්පතින්දා දැන් මමත් ගෙදර ඉන්න දවස. පන්ති නැති දවස. ඒ හින්දා මේ දවස ඕගොල්ලන්ට තමයි දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ දේවල් කරන්නේ. අනිත් ටයිම් ටික 21ට 22ට 22ට 23ට බෙදලා ගිහිල්ලා නේ තියෙන්නේ. දැන් බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් දෙක ඕගොල්ලන්ගේ අතිරේක දේවල් වලට තමයි තියාගෙන ඉන්නේ. ඒතර ඔය දවස් දෙක එහෙම මෙහෙම කරගමු දැන්. බ්‍රහස්පතින්දා කොහොමවත් අවුලක් නැහැ. හරි එහෙනම් ඉතින් පිටින් යනවා. හෙට තියෙනවද නැද්ද කියලා මම ඩ්‍රයිවර්ලා දාන්න මේ සතියේ ඉද ක්ලාස් තියෙනවද? ගෲප් එකට දාලා. මේ සතියේ ඉද ක්ලාස් තියෙනවද? නෑ නෑ ඔයගොල්ලන්ට ෆිසිකල් ක්ලාස් දැම්ම නෑ. දැම්මනේ කොහොමවත් නෑ මගේ නම්.
ඒ කියන්නේ අර මොනවා හරි අතිරේක වැඩක් දාගෙන පන්තියක් දැම්මොත් තරෙන්න දැන් කරන්න දෙයක් නැහැ නේ අපිට ෆිසිකල් දාගෙන. නෑ සර් ව්‍යාපාර සැලැස්ම ඉතුරු ටික කරනවද කියලා ඇහුවේ. සැලැස්ම කරනවා. ඔව්. ඒක කරනවා. ඒක මට මේ සතියේ මං හිතුවේ ඉවරයි කියලා. ළමයි මැසේජ් එක දාලා තිබ්බන් පස්සේ තමයි සැලැස්ම පාඩම තියෙනවා කියලා මං දන්නේ. නැත්නම් තියරි අපි මං හිතුවේ අර පාඩම දැන් අන්තිමට ඉවර කරානේ. මොකද්ද අපි අන්තිමට කර හිටපු පාඩම. ඒකෙන් ඉවරයි කියන්නේ. මානව සම්පත්තේ. සැලැස්ම තියෙනවනේ ඒක කරනවා. මේක කරනවා. එතකොට තියරි ටික ඉවරයි. හරියට. ඒක තියෙන්නේ. ඒකත් ඉනිද නෙවෙයි. ඒකට මම ටයිම් එක දාන්න දැන් ඉනිද 3:05 නැතුව